අපි අද බලමු ඊළඟ පරීක්ෂණය මීට හේතුව භාවිතා කර ප්‍රස්ථාරික ක්‍රමයකින් නොදන්නා ප්‍රතිරෝධයක් සෙවීම. මාතෘකාවට කලින් අපි ඉස්සරේලා බලමු මේ ප්‍රැක්ටිකල් එක මොකක්ද කියලා. දැන් අපිට නොදන්නා ප්‍රතිරෝධයක් හොයන්න ඕනේ මීට හේතුවක් භාවිතා කරලා. මෙතෙන්දී අපි කරන්නේ මේ විදිහට මීට හේතුවක් අපි ගන්නවා මෙන්න මේ විදිහට. මේක තමයි මීට හේතුව වෙන්නේ. මේක තමයි අර තඹපතුරු මේ තඹපතුරු තුන ඊට පස්සේ මේ තඹපතුරු තුන මෙතන මම ගන්නම් A ලක්ෂය කියලා. මෙතන මම ගත්තා මම ගන්නම් මේ දකුණු පැත්තේ තියෙන තඹ තීරුවේ මේ ලක්ෂය මම ගන්නම් B කියලා. A හා B අපි යා කරනවා. ඒ කියලා කියන්නේ කම්බියකින් තමයි සම්බන්ධ කරන්නේ. කම්බියකින් සම්බන්ධ කරනවා. සම්බන්ධ කරලා ඉවරලා මේකේ වම් හිදසට අපි හිතමු අපිට නොදන්නා ප්‍රතිරෝධයක් තියෙනවා R1 කියලා. නොදන්නා ප්‍රතිරෝධය වම් හිදසට සම්බන්ධ කරනවා. ඊට පස්සේ අපි මෙතෙන්ට සම්බන්ධ කරනවා දන්නා ප්‍රතිරෝධයක්. හැබැයි දන්නා ප්‍රතිරෝධය වුණාට මේක විචල්්‍ය ප්‍රතිරෝධයක්. අපිට ප්‍රතිරෝධය වෙනස් කරන්න පුළුවන්. මේ ප්‍රතිරෝධය වෙනස් කරන්න පුළුවන් මේ ප්‍රතිරෝධය අපි ගනිමු R2 කියලා. එතකොට R1 කියලා කියන්නේ අර නොදන්නා ප්‍රතිරෝධය. මෙයා නොදන්නා ප්‍රතිරෝධය R1 කියලා R2 කියලා කියන්නේ විචල්්‍ය ප්‍රතිරෝධයක්. හරි? විචල්්‍ය ප්‍රතිරෝධයක්. එතකොට මේකට අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ ප්‍රතිරෝධ පෙට්ටිය. මේකට අපි පාවිච්චි කරන ප්‍රතිරෝධ පෙට්ටිය. ප්‍රතිරෝධ පෙට්ටිය. ඊට පස්සේ අපි මෙතෙන් සම්බන්ධ කරන්න එපා. අපිට මේ A හා B සම්බන්ධ කරන කෝෂයකින් අපිට මොකද ධාරාවක් යවන්න ඕනේ AB හරහා. AB හරහත් R1 හා R2 හරහා ධාරාවක් යවන්න ඕනේ. ඒ නිසා අපි මෙතෙන් සම්බන්ධ කරන කෝෂය ඊට පස්සේ මෙතන මේ මැද තීරුවට සම්බන්ධ කරනවා ගැලවනෝමීටරය. ගැලවනෝමීටර එක අග්‍රය සම්බන්ධ කරනවා. ඊට පස්සේ අනික අග්‍රය සම්බන්ධ කරනවා සර්පණ ස්පර්ශකයකට. හරි? ඊට පස්සේ අපි කරන්නේ අපි R2 යම්කිසි අගයක තියාගෙන මේ R1 තමයි නොදන්නා ප්‍රතිරෝධය. ඊට පස්සේ ගැලවනෝමීටරය හරහා විද්‍යුත් ධාරාවක් නොයන ලෙස අපි මේ සර්පණ ස්පර්ශකය අපි A වල ඉඳන් B දක්වා අරගෙන යනවා. B දක්වා අරගෙන යනකොට අපි හිතමු C ලක්ෂයේදී ගැලවනෝමීටරේ පාඨාංකය ශූන්‍ය වෙනවයි කියලා. ඒ කියන්නේ ගැලවනෝමීටරේ හරහා කිසිම ධාරාවක් ගලන්නේ නැහැ සර්පණ ස්පර්ශකයේ C ලක්ෂයට ආවම. එතකොට අපිට ලියන්න පුළුවන් ධාරාවක් නොගලන නිසා මීටර හේතු මූලධර්මයේ පාවිච්චි කර හැකි. අපි හිතමු AC දුර අපි මීටර රූලෙන් මැන්න. ඒ දිග අපි හිතමු සිම්පල් L කියලා. ඒ වගේම CB දුර මම ගන්නවා 100 ඍණ L කියලා. මේ දුර 100 ඍණ L. ඊට පස්සේ අපි කරන්නේ මේ ඕගොල්ලෝ දන්නා මේ ප්‍රතිරෝධ අතර අනුපාතය සමාන වෙනවා දුරවල් අතර අනුපාතයට මේ සන්තුලනය වෙලා තියෙන අවස්ථාවේදී. ඒ නිසා අපිට ලියන්න පුළුවන් R1 බෙදීම R2 කියන එක ලියන්න පුළුවන් අපිට L බෙදීම 100 ඍණ L කියලා. L බෙදීම 100 ඍණ L. මේකේ මම මේක උඩයට මාරු කරනවා. R2 බෙදීම R1 කියලා. ඒකට එන R2 බෙදීම R1 සමානයි 100 ඍණ L බෙදීම L කියලා ලියුවේ. මේක තවත් සුළු කරනවා මම මේක ලියනවා මම 100 බෙදීම L ඍණ 1 කියලා. මේක මෙතන අපිට මේ ස්වයත්ත විචල්්‍ය හැටියට R2 අරගෙන පරායත්ත විචල්්‍ය හැටියට L ගන්න මම මේ සමීකරණය නැවත සකස් කරනවා. මේක මම නැවත සකස් කරනවා මෙන්න මේ විදිහට 100 බෙදීම L මම එක පැත්තක දෙනවා මම මේක මේ විදිහට ගන්නම්. මෙතෙන් එන්න 100 බෙදීම L එක පැත්තක තියෙනවා 100 බෙදීම L ඕක සමාන වෙනවා R2 බෙදීම R1 ධන 1ට R2 බෙදීම R1 ධන 1 වෙනානේ මං කලේ මේ 100 බෙදීම L එක පැත්තක තියලා ධන 1 ගෙනාවා වම් අත පැත්තට ඒකල මේ පද දෙක මාරු කරේ දැන් මම මේ මුළු පදේම බෙදනවා 100න් මුළු පදේම 100න් බෙදනවා. එතකොට එනවා මේ 100න් බෙදුවාන් පස්සේ මේ පැත්ත. එතකොට එන්නේ 1 යට L සමානයි R 1 යට CIR1 1 යට CIR1 වරක් R2 ධන 1 බෙදීම 100ය. මේ දෙපැත්තම මම බෙදුවා මේ 100න් බෙදුවා. මෙයා 100න් බෙදුවාම 1 යට L මෙයා 100න් බෙදුවාම 1 යට CIR1 වරක් R2 ධන 1 යට 100. එතකොට දැන් මේකේ ඔයගොල්ලන්ට පේනවා මේ R2 කියන එක
මේ R2 කියලා ගත්තොත් එහෙම මේ R2 අපිට වෙනස් කර හැකියි. ප්‍රතිරෝධ පෙට්ටියක් අපි පාවිච්චි කරන්නේ මේ R2 වෙනස් කර හැකියි. එතකොට R2 කියලා කියන්නේ ස්වයත්ත විචල්්‍ය. මෙයා තමයි අපි වෙනස් කරන්නේ. මෙයා තමයි ස්වයත්ත විචල්්‍ය වෙන්නේ. එතකොට මෙයා වෙනස් වෙනකොට අනිවාර්යයෙන්ම L වෙනස් වෙනවා. R2 වෙනස් වෙනකොට ප්‍රතිරෝධ අතර අනුපාතය වෙනස් වෙනවා. වෙනස් වෙනකොට මේ L වෙනස් වෙනවා. එතකොට මෙයා තමයි පරායත්ත විචල්්‍ය වෙන්නේ. L තමයි පරායත්ත විචල්්‍ය වෙන්නේ. ඊට පස්සේ අපි කරන්නේ අපිට ප්‍රස්ථාරයක් අපිට අඳින්න ඕනේ. ඉස්සරේලා මේම අපි කරන්නේ අපි R2 වෙනස් කරනවා. R2 වෙනස් කරනවා. R2ට අනුරූප අපි L වලගේ ගන්නවා. R2ට අනුරූප L වලගේ ගන්නවා. L වලගේ අරගෙන ඒකේ ගන්නවා එක යට L වගේ. L අරගෙන ඒකේ ගන්නවා පරස්පරය. එක යට L. ඔය විදිහට R2 සඳහා කියන්නේ අපි 5ක් හරි 6ක් හරි ගන්නවා. R2 වෙනස් කරනවා. R2 වෙනස් කර ඊට අනුරූප සම්පූර්ණ දිග L ගන්නවා. L අරගෙන ඒ L වල පරස්පරය අපි ගන්නවා. පරස්පරය අරගෙන අපි ප්‍රස්ථාරයක් අඳිනවා. අපි ප්‍රස්ථාරයක් අඳිනවා මේ විදිහට. එතකොට අපි මේකේ x අක්ෂයට අපි x අක්ෂයට ගන්න මොකද්ද? R2 වලගේ R2 අපි ගන්නා x අක්ෂයට මේ පැත්තට R2 y අක්ෂයට අපි ගන්නවා එක යටෙල්. y අක්ෂයට එක යටෙල් ගන්නවා. ඊට පස්සේ අපි අඳිනවා ප්‍රස්ථාරය. ප්‍රස්ථාරය ඇන්දොත් අපිට ලැබෙන්න ඕනේ ධනානුක්‍රමණය සහ ධනාන්තක ඛණ්ඩයක් සහිත සරල රේඛාවක්. මේ විදිහේ සරල රේඛාවක් අපිට ලැබෙනවා. සරල රේඛාවක් අපිට ලැබෙනවා මේ විදිහේ සරල රේඛාවක්. එක යටෙල් හා R2 අතර ප්‍රස්ථාරයෙන් දැම ඔයගොල්ලන්ට පේනවා මේ y සමානයි mx ධන c වල මෙන්න මේ යගේ අන්තක්ඛණ්ඩයේ යගේ සමාන වෙනවා 1 බෙදීම 100ට. ඒක කියන්නේ 0.1කට සමාන වෙනවා. 1 බෙදීම 100 වෙනවා මේ යගේ. ඒකෝනේ මෙයාගේ අනුක්‍රමණය ගත්තන් පස්සේ මේ අනුක්‍රමණයේ සිම්පල් m නම් සිම්පල් m සමාන වෙනවා 1 බෙදීම 100යි r1ට. එතකොට මම මේකේ r1 උක්ත කරගත්තොත් r1 සමානයි 1 බෙදීම 100යි m. 1 බෙදීම 100යි m ට. එතකොට ඕගොල්ලෝ දන්නවා මේ සරල රේඛාවක අනුක්‍රමණය කොහොමද හොයන්නේ කියලා. ප්‍රස්ථාරය කැපෙන ලක්ෂ දෙකක් අපි ගන්නවා මේ හරියටම මේ x අක්ෂයයි y අක්ෂයයි ඒ කියලා කැලකන්නේ. එහෙම අපි කොටු ගත්තන් පස්සේ ওই විදිහට තමයි ප්‍රස්ථාරය අඳිනකොට කොටු දෙන්නේ. ඒකට ප්‍රස්ථාරය යනවා නම් හරියටම මේ කොටු කැපෙන ස්ථානයක් අපි ගන්න ඕනේ. අපි හිතමු අපිට ලැබිලා තියෙන ප්‍රස්ථාරය උන්වහම ප්‍රස්ථාරයක් කියලා. මේකෙන් හරියටම කොටු ගානේ යනවා නේ. හරි. අපි ගන්නේ ප්‍රස්ථාරය අඳිනකොට ලක්ෂ තෝරාගන්නේ මෙන්න මේ වගේ ලක්ෂ. අපිට එතකොට ඛණ්ඩාංක කියවෙකේ. ඒකල මෙහෙක් කොහේ හරි කැපෙනවා නම් මේ විදිහට කොටුව මේ ලක්ෂය තෝරා ගන්නවා. ඊට පස්සේ අපි කරන්නේ y ඛණ්ඩාංක අතර වෙනස බෙදනවා x ඛණ්ඩාංක අතර වෙනසෙන්. y ඛණ්ඩාංක අතර වෙනස x ඛණ්ඩාංක අතර වෙනසෙන් අපි බෙදුවොත් එහෙම අපිට ලැබෙනවා මෙයාගේ අනුක්‍රමණය කොච්චරද කියලා. ඒකෝන අනුක්‍රමණය හෙව්වෙකේ. ඒකට උත්තරේ අපිට මේකේ r1 ගණනය කරන්න පුළුවන් මේ ප්‍රස්ථාරය ඇසුරෙන් r1 සමානයි 1 බෙදීම 100m කියලා. අපි m හොයාගත්තා. එහෙමනම් අපිට පුළුවන් මේ සමීකරණය පාවිච්චි කරලා අපිට මේ හොයාගන්න r1 කොච්චරද කියලා. ඔක තමයි මේ ප්‍රැක්ටිකල් එක වෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට ඔයවා එනවා මේ ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයට. ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රේ අපිට ගොඩක් වෙලාවට ප්‍රශ්නය අපිට ලැබෙන්නේ මේ 4 වෙනි ප්‍රශ්නය. මේ විදිහේ ප්‍රශ්නයක්. හරි. අපි බලමු මේක සටහන් මේ ලියා ගන්න මීට සේතුවක් භාවිත කර ප්‍රස්ථාරික ක්‍රමයකින් නොදන්නා ප්‍රතිරෝධයක් සෙවීම. නොදන්නා ප්‍රතිරෝධයක් සෙවීම. මෙන්න මේක හදගන්න. මෙන්න මේ පරිවර්ත සටහන ඇදගන්න. මේක තමයි මීටර් හේතුව. මීටර් හේතුවේ මේ R1 අපි දන්නා ප්‍රතිරෝධය. R2 කියලා කියන්නේ නොදන්නා ප්‍රතිරෝධයක්. ඇත්තටම අපි පාවිච්චි කරන්නේ විචල්්‍ය ප්‍රතිරෝධයක්. ඒ කියලා කියන්නේ ප්‍රතිරෝධ පෙට්ටියක් භාවිතා කරනවා. අපිට පුළුවන් ප්‍රතිරෝධ පෙට්ටියේ පේනු ගලවලා අපිට ප්‍රතිරෝධය වෙනස් කරන්න.
එතකොට වම් හිදසේ තියෙන්නේ නොදන්නා ප්‍රතිරෝධය දකුණු හිදසේ තියෙන්නේ දන්නා ප්‍රතිරෝධය ප්‍රතිරෝධ පෙට්ටිය විචල්්‍ය ප්‍රතිරෝධය ඊට පස්සේ A හා B කියලා කියන්නේ අර තඹපත්‍ර දෙකේ දෙකලවරවල් ඊට පස්සේ A හා B යා කරනවා ඊට පස්සේ මේක තමයි කෝෂේ වෙන්නේ කෝෂේ විදුද්ගාමක බලය අපි හිතමු මේ කියලා මේක තමයි ස්විචය ඊට පස්සේ මේ IB ට සම්බන්ධ කරන මේ දිගේ මෙතන C එකේ ඉන්නේ මේක තමයි ගැලනෝමීටරය ওই විදිහටයි තියෙන්නේ මේක ඉස්සරහට ඇඳ ගන්න එකල එතනින්ම මේකත් ලියා ගන්න එකල මේ මූලධර්මයන් සටහන් කරගන්න R එක බෙදීම R දෙක සමානයි L බෙදීම C ඍණ L ට එකල මේක උඩයට මාරු කරාම උඩයට මාරු කරා එතකොට එන R දෙක බෙදීම R එක සමානයි C ඍණ L බෙදීම L ට ඊට පස්සේ දිගටම බෙදන්න මෙයා මේ පද දෙකකට ගන්න C බෙදීම L ඍණ 1 L බෙදීම L කියලා ගන්න එකයි එකල C බෙදීම L එක පැත්තක තියලා R දෙක බෙදීම R එක ධන 1 වෙනවා ධන 1 අනිත් පැත්තට අරන් ගියා එකල C යෙන් බෙදන්න මුළු සමීකරණයම ඒකල y සමානයි mx ධන c ආකාරයට සකස් කරන්න. එලා අන්තිමට මෙහෙම අපි ලියමු r දෙකට එරෙහිව එයට l ප්‍රස්ථාරගත කළ විට කාර්යගත කළ විට අනුක්‍රමණය බෙදීම CIR එක නිසා R එක සිවිය හැකියි. R එක සිවිය හැකියි. හරි නේද? ඊට පස්සේ අපි මේකේ ක්‍රමය යටතේ පොඩි සටහනක් දාගමු. තියාගන්න R එක නොදන්නා ප්‍රතිරෝධය වන අතර R1 නොදන්නා ප්‍රතිරෝධය වන අතර R2 යනු අගය වෙනස් කළ හැකි
R2 යනු අගේ වෙනස් කළ හැකි R2 යනු අගේ වෙනස් කළ හැකි R2 යනු අගේ වෙනස් කළ හැකි ප්‍රතිරෝධ පෙට්ටියේ ප්‍රතිරෝධයයි මෙහිදී R2 වෙනස් කරමින් මෙහිදී R2 වෙනස් කරමින් මෙහිදී R2 වෙනස් කරමින් සන්තුලන දිග මැනගනු ලැබේ. සන්තුලන දිග මැනගනු ලැබේ. ඊළඟට ප්‍රස්ථාරය කියලා අඳගෙන මේක ප්‍රස්ථාරය අඳින්න. ප්‍රස්ථාරය ඇඳගෙන ගණනය ගමු අපි. ගණනය ප්‍රස්ථාරය ඇඳගන්න. ප්‍රස්ථාරය ඇඳගෙන ගණනය අපි ගමු. අනුක්‍රමණය සිම්පල් m සමාන වෙනවා 1/8 CIR එකටනේ. CIR එකට එම නිසා R එක කියලා කියන්නේ එක බෙදීම CIM. ඉතින් අපිට පුළුවන් m හොයන්න මේ sorry R1 heavy එක කොච්චරද කියලා. එතකොට මේක ගොඩාක් මේ නිවැරදි මොකද හේතුව තමයි අර මේ අපි ප්‍රැක්ටිකල් එක අපි කරනවා මේ පස් පාරක් කරලා ප්‍රස්ථාරයක් ඇසුරින් ගන්න ප්‍රැක්ටිකල් ගොඩක් වෙලාවට සාර්ථකයි. නිවැරදි උත්තරය අපිට ලැබෙන්නේ. හරි නේද? අපි බලමු ඊළඟ ප්‍රැක්ටිකල් එක. ඊළඟ එක මීටර් හේතුව භාවිත කර. ඊළඟ ප්‍රැක්ටිකල් එක. මීටර් හේතුව භාවිත කර. මීටර් හේතුව භාවිත කර. මීටර් හේතුව භාවිත කර කම්බියක මීටර් හේතුව භාවිත කර කම්බියක ප්‍රතිරෝධයේ උෂ්ණත්ව සංගුණකයේ සෙවීම. කම්බියක ප්‍රතිරෝධයේ උෂ්ණත්ව සංගුණකයේ සෙවීම. ප්‍රතිරෝධයේ උෂ්ණත්ව සංගුණකයේ සෙවීම. ප්‍රතිරෝධයේ උෂ්ණත්ව සංගුණකයේ සෙවීම. අපි බලමු මේක කොහොමද කරන්නේ කියලා. උෂ්ණත්වය අනුව ඔයගොල්ලෝ දන්නවා මේ සන්නායකයක ප්‍රතිරෝධය වෙනස් වෙනවා. හරි? උෂ්ණත්වය අනුව සන්නායකයක ප්‍රතිරෝධය වෙනස් වෙනවා. ඒ ප්‍රතිරෝධය වෙනස් වෙන එක අපි ප්‍රතිරෝධයේ උෂ්ණත්ව සංගුණකය ඇල්ෆා ඇසලෙන් තමයි දක්වන්නේ. ඔයගොල්ලෝ දන්නා මෙන්න මේකයි අදාළ සමීකරණය වෙන්නේ. උෂ්ණත්වය වෙනස් වෙනකොට උෂ්ණත්වය වැඩි වෙනකොට හරි උෂ්ණත්වය අඩු වෙනකොට හරි කම්බිය ප්‍රතිරෝධය වෙනස් වෙනවා. ඉතින් උෂ්ණත්වය වැඩි වෙනකොට ප්‍රතිරෝධය වැඩි වෙනවා. හරි තීටා වැඩි වෙනකොට ප්‍රතිරෝධය වැඩි වෙනවා තීටා අඩු වෙනකොට ප්‍රතිරෝධය අඩු වෙනවා. එතකොට මේකට අදාළ සමීකරණය තමයි r θ සමානයි r නෝට් වරක් 1 ධන ඇල්ෆා වරක් θ. මේක තමයි අදාළ සමීකරණය වෙන්නේ. එතකොට මේකේ අපි r θ කියලා කියන්නේ θ උෂ්ණත්වයේදී ප්‍රතිරෝධය සන්නායකයේ ප්‍රතිරෝධය r θ කියලා කියන්නේ සෙල්සියස් අංශක බිඳුවේදී ප්‍රතිරෝධය ඇල්ෆා කියලා කියන්නේ ප්‍රතිරෝධී උෂ්ණත්ව සංගුණකය θ කියලා කියන්නේ උෂ්ණත්වය වෙනසෙම නෙවෙයි උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 නම් 30 කියලා අපි දාන්නේ වෙනසක් එහෙම දාන්නේ නැහැ හරි උෂ්ණත්වය 30 නම් 30යි 50 නම් 50යි හරි දැන් අපිට හොයන්න ඕනේ තඹවල
තඹවල ප්‍රතිරෝධයේ උෂ්ණත්ව සංගුණකයේ කොච්චරද කියලා තඹවල ප්‍රතිරෝධයේ උෂ්ණත්ව සංගුණකේ හොයන්න ඕනේ. පාවිච්චි කරන්නේ මීටර් හේතුව. හරි මීටර් හේතුව අපි පාවිච්චි කරලා අපි බලමු කොහොමද මේක අපි හොයන්නේ කියලා. මේ මම ඇදලා තියෙන මීටර් හේතුව. මීටර් හේතුව මේ තමයි වම් හිදස මේ තමයි දකුණු හිදස. මේ A හා B කියලා කියන්නේ මීටර් හේතුවේ මේ දෙකලවරට සම්බන්ධ කරලා තියෙන මැංගනීන් කම්බිය. මෙන්න මේ වගේ අපි ඇටෝමක් හදන්න ඕනේ. අපි ඇටෝමක් සකස් කරනවා මෙන්න මේ ආකාරයට. අපි ඉස්සර වෙලාම කරන්නේ අපි ගන්නවා මේ ලී දණ්ඩක් පොඩි ලී දණ්ඩක් පැන්සලක් අපිට ගන්න පුළුවන් පැන්සලක් උනා. පැන්සලක් අපි අරගෙන මේ විදිහේ පැන්සලක් අපි අරගෙන ওই පැන්සලට අපේ තඹ කම්බියක් මේ පැන්සලට අපි තඹ කම්බියක් වටේට උතනවා. අර සර්පිලාකාරව අපි තඹ කම්බියක් ඔතාගෙන යනවා. හරි මෙන්න මේ විදිහට ඔතන්නේ. තඹ කම්බියක් කොහොම ඔතාගෙන ගිහිල්ලා මේ එක කෙලවර මේ තඹ කම්බිය මෙහිම රවුමට මෙහිම ඔතනවා. හරි. ඔතලා ඉවරලා මේක එක කෙලවරක් සම්බන්ධ කරනවා. මේකෙන් මෙතෙන්ද අනිත් පැත්තට සම්බන්ධ කරගන්න නැත්නම් මට මේක අඳින්න හම්බෙන්නේ නැහැ. මේකේ මෙතනින් ගිහිල්ලා මෙයා සම්බන්ධ කරනවා මෙතෙන්ද. මේ කම්බියේ මේ කෙලවර සම්බන්ධ කරනවා මෙතෙන්. හරි. එතකොට අර මෙතෙන්ද ප්‍රතිරෝධය සම්බන්ධ කළා වගේ තමයි. ඊට පස්සේ අපි කරන්නේ මේක අපි දැන් මෙයාගේ උෂ්ණත්වය වෙනස් කරන්න ඕනේ. මේක තමයි අපි උෂ්ණත්වය අනුව ප්‍රතිරෝධය වෙනස් වෙන්නේ මේ තඹ කම්බිය. මෙයාගේ උෂ්ණත්වය වෙනස් කරන්න අපි රත් කරන්නේ නැහැ. අපි කරන්නේ ජල තාපකයක මෙයා රත් කරනවා. අපි කරන්නේ මෙයාව අපි බීකරයක ගිල්ලනවා. අපට අවශ්‍ය කරන බීකරයක් මම අඳින්නේ බීකරය. බීකරය ඊට පස්සේ ওই බීකරයට අපි ජලය දානවා. ජලය නෙවෙයි ගොඩක් වෙලාවට දාන්නේ පොල් තෙල්. හරි. මේකට අපි පොල් තෙල් දානවා. ඊට අපි පොල් තෙල් දානවා. ඊට පස්සේ අපි කරන්නේ මේක අපිට රත් කරන්න ඕනේ. රත් කරන්නේ මේ ඉතින් තෙපාවක් උඩ තියලා කම්බි දැලක් තියලා කම්බි දැවල උඩ කම්බි දැලට යටින් අපි බන්සන් 1000ක් තියලා අපිට පුළුවන් මේක වෙන විදිහට රත් කරන්න. ඒක අපි දීලා තියෙන මේසෙ උඩ. රූප සටහන හිමීට ඇඳගෙන යන්නම් කියා. මේ තමයි බන්සන් 1000ක. බන්සන් 1000ක ආධාරයෙන් අපි මේව රත් කරනවා. මේකේ තියෙන මං කිව්ව අර පොල් තෙල් වගේ ඒවා තියෙන්නේ. මේ ආධාරකයක මේක සවි කළා තමයි ගිලලා තියෙන්නේ. ඔන්න ඔය විදිහටයි තියෙන්නේ. අපිට මෙයාගේ උෂ්ණත්වය වෙනස් කරන්නේ. උෂ්ණත්වය වෙනස් කරන්න පුළුවන්. මෙයාගේ උෂ්ණත්වය වෙනස් වෙනකොට මෙයාව රත් කරනකොට මෙයාගේ උෂ්ණත්වය වෙනස් වෙනවා. ඉස්සරෝම ජලයේ තියෙන කාමර උෂ්ණත්වය මෙයා උෂ්ණත්වය වෙනස් කරනකොට මේ කම්බියේ උෂ්ණත්වය වෙනස් වෙනවා. උෂ්ණත්වය වෙනස් වෙනකොට මෙයාගේ ප්‍රතිරෝධය වෙනස් වෙනවා. මේක මෙහා පැත්තෙන් අපිට මෙතන අපි සම්බන්ධ කරනවා දන්නා ප්‍රතිරෝධයක්. එතෙන් අපි දකුණු හිදෙසට සම්බන්ධ කරනවා දන්නා ප්‍රතිරෝධයක්. අපි හිතමු ඒ දන්නා ප්‍රතිරෝධය මම ගන්නම් R not කියලා. මෙයාගේ R not ප්‍රතිරෝධය ඔයගොල්ලෝ දන්නවා මෙතන මේ මැද තඹපතුරට සම්බන්ධ කරන්නේ ගැලොනෝමීටරය. ඊට පස්සේ මේ මැද ගැලොනෝමීටරයේ ආරක්ෂාවට අපි ශ්‍රේණිගතව සම්බන්ධ කරනවා විශාල ප්‍රතිරෝධයක්. සාමාන්‍යයෙන් ඕම් 5ක් කිලෝ ඕම් 5ක් වන ප්‍රතිරෝධයක් සම්බන්ධ කරන්නේ. ඊට පස්සේ මෙතෙන් අපි සම්බන්ධ කරන ඒක හා සමාන්තරව ස්විච් එකක්. හරි? එතන ස්විච් එකක් සම්බන්ධ කරනවා. එතකොට මේක තමයි සර්පණ ස්පර්ශකය අපි මෙතෙන්ට සම්බන්ධ කරන්නේ. ඊට පස්සේ තවත් මේකේ අඩුපාඩුවක් තියෙනවා නේද? මේකේ අඩුපාඩුව තමයි කෝෂේ සම්බන්ධ වෙන්න ඕනේ. නොයි විදියට කෝෂේ සම්බන්ධ කරනවා මෙතෙන්ට ස්විච් එකක් ඕනේ. මෙතෙන්ට ස්විච් එකක් තියෙනවා. හරිද? ඒකට ස්විච් එක යනකොට මෙතනින් පටන් ගන්නවා. එතනින් ගිහලා මේ මෙතන කොටස නෑ. ඒකට අපි මේ ස්විච් එක වහන්න ඕනේ. මේක තමයි කෝෂේ වෙන්නේ. දැන් බලමු කොහොමද මේ ප්‍රැක්ටිකල් එක කරන්න කියලා. ඊට තවත් එකක් තමයි මේ මෙතෙන් අපි ධාරාව පාලනය කරන්න. මෙතෙන් අපි දාමු. විචල්්‍ය ප්‍රතිරෝධයක් දාන්න. හරි. ධාරාව පාලනය කරන්න විචල්්‍ය ප්‍රතිරෝධයක් දානවා උතෙන්.
එකම නැතිලා කියන්නේ තමයි. දැන් හරි ඔන්න ඔය විදිහට තමයි පරිපතේ තියෙන්නේ. දැන් මූල ධර්මය අපි බලමු ඉස්සර වෙලා මේකේ මොකද්ද මූල ධර්මය කියලා. මූල ධර්මයේ වෙන්නේ උෂ්ණත්වය අනුව මේ තඹ කන්දියේ ප්‍රතිරෝධය වෙනස් වෙනවා. ප්‍රතිරෝධය වෙනස් වෙනකොට අපිට ලියන්න පුළුවන් r theta සමානයි r naught වරක් 1 ධන alpha වරක් theta එක. r theta සමානයි r naught වරක් 1 ධන alpha වරක් theta ට. මේක මම සුළු කරගෙන යන්නම්. එතකොට එන r theta සමානයි r naught ධන r naught වරක් alpha වරක් theta. මම මෙන්න මේ පදය මෙතෙන් අරන් ගිහිල්ලා මෙයා අරගෙන යනවා මේ පැත්තට. පද දෙක මාරු කරනවා. හරි. එතකොට අපිට ලියන්න පුළුවන් r naught වරක් alpha වරක් theta ධන r naught සමානයි r theta. හරි. එතකොට r naught වරක් alpha කියලා කියන්නේ නියතයක් වෙනවා. r naught කියලා කියන්නේ සෙල්සියස් අංශක බිඳුවේදී ප්‍රතිරෝධය. මෙයා නියතකයක්. alpha කියන නියතයක්. එතකොට r naught කියන එක නියතකයක් වෙනවා. සෙල්සියස් අංශක බිඳුවේදී ප්‍රතිරෝධය. එතකොට උෂ්ණත්වය අනුව theta තමයි වෙනස් වෙන්නේ. එතකොට මෙයාගේ ස්වයාත්ත විචලනය වෙන්නේ theta, පරායත්ත විචලනය වෙන්නේ r theta. ස්වයාත්ත විචලනය theta, පරායත්ත විචලනය වෙන්නේ r theta. එහෙනම් මේක අපිට ලියන්න පුළුවන් y සමානයි mx ධන c ආකාරයට. එතකොට ඔයගොල්ලන්ට පේන r theta වලට අනුරූප වෙන්නේ c, theta වලට x. එතකොට මේ r theta තමයි y වෙන්නේ. එහෙනම් අපි ප්‍රස්ථාරයක් අපට අඳින්න වෙනවා. අපි ප්‍රස්ථාරයේ අඳින ප්‍රස්ථාරය වෙන්නේ අපි x අක්ෂයට අපි ගන්න ඕනේ theta, y අක්ෂයට එන්නේ r theta. අපි ගන්නවා මෙන්න මේ විදිහට අපි x අක්ෂයට theta අරගෙන y අක්ෂයට r theta ගන්නවා. මෙතෙන් අපි ගත්තේ theta, මෙතන අපිට ලැබෙන්නේ r theta. අපි ප්‍රස්ථාරය යනකොට අපිට ලැබෙන ප්‍රස්ථාරය ධන අනුක්‍රමණය සහ ධන අන්තක්ඛණ්ඩය සහිත ප්‍රස්ථාරයක් අපිට ලැබෙනවා. මෙන්න මේ විදිහේ ප්‍රස්ථාරය තමයි අපිට ලැබෙන්නේ. ඔය විදිහේ ප්‍රස්ථාරයක් අපිට ලැබෙනවා. ඔය ප්‍රස්ථාරයේ අපි කොහොමද අපි බලමු මේ පාඨාංක අපි ලබා ගන්න. අපි ලබා ගන්නේ මේ විදිහට. අපි කරන්නේ අපි හිතමු දැන් මෙයා ඉන්නේ කාමර උෂ්ණත්වයේ කියලා. හරි? මෙයා ඉන්නේ කාමර උෂ්ණත්වයේ. මම ගන්න පාඨාංක ගන්න අදාළ වගුව මම අද ගන්න මෙතන. මෙයා ඉන්නේ theta උෂ්ණත්වය. අපි හිතමු theta උෂ්ණත්වය දැන් කාමර උෂ්ණත්වය සෙල්සියස් අංශක 30යි කියලා. එතකොට 30ට අනුරූපව මේ අපි දන්නා ප්‍රතිරෝධය. r naught නෙමෙයි sorry. මෙතන අපි ගමු r කියලා. r naught ගත්තොත් මෙතන අගයකුත් ගන්නවනේ. මම ගත්තා r කියලා. ඊට අනුරූප theta අපි ගත්තා. thetaට අනුරූපව මේ theta උෂ්ණත්වයේදී මෙයාට යම්කිසි theta උෂ්ණත්වයට අනුරූපව ඒ කියලා කියන්නේ සෙල්සියස් අංශක 30ට අනුරූපව මෙයාට තියෙනවා යම්කිසි ප්‍රතිරෝධයක්. ඒ ප්‍රතිරෝධය අපිට හොයන්න ඕනේ. ප්‍රතිරෝධය හොයන්න අපි කරන්නේ මේ මෙතන සර්පණ ස්පර්ශකය. මෙතන තියලා තියෙන මේ සර්පණ ස්පර්ශකය. ඒ වලින් ඉඳන් b දක්වා අරගෙන එනවා. ඒ වලින් ඉඳන් b දක්වා අරගෙන එනවා. ඒ වලින් ඉඳන් b දක්වා අරගෙන එනකොට අපි හිතමු සර්පණ ස්පර්ශකය මෙතෙන්ට ගෙනාවට පස්සේ මේ ගැලනෝමීටරේ පාඨාංකය ශුන්‍ය උණයි කියලා. එහෙනම් අපි ගන්නවා සන්තුලන දිග අපිට හොයා ගන්න පුළුවන් මීටර රූල ආධාරයෙන්. ඒකට ඒ දිග l කියලා අපි හිතමු. එහෙනම් මෙන්න මේ දුර වෙන්නේ c ඍණ l. මෙතන දුර සමාන වෙනවා c ඍණ l ට. හරි මේ දුර l, මේ දුර c ඍණ l වෙනවා. එහෙනම් අපිට හොයන්න පුළුවන් සෙල්සියස් අංශක 30ට අනුරූප r theta වල අගය කොච්චරක්ද කියලා. එහෙනම් r theta වල අගය හේව එක. අපි හොයන්නේ කොහොමද? මෙතන දැන් මම ගත්තානේ මෙයාගේ මේ ප්‍රතිරෝධය r theta කියලා. ඒකට එනවා r theta බෙදීම r naught නේ sorry r සමානයි l බෙදීම c ඍණ l ට. c ඍණ l වෙනවා. එතකොට මෙයාව මම ගුණ කරනවා. හරස් ගුණයෙන් ගුණ කළොත් අපිට ලැබෙන r theta සමානයි l බෙදීම c ඍණ l බෙදීම c ඍණ l වරක් capital R කියලා. දැන් ඕගොල්ලන් දන්නවා මේ l අපි හොයා ගන්නවා. සන්තුලනය කරලා l හොයා ගන්නවා. මෙතන c ඍණ l උත් ගණනය කරන්නේ. r දන්නා ප්‍රතිරෝධයක්. ඒ නිසා අපිට පුළුවන් r theta ගණනය කරන්න. එතන r theta ගණනය කරලා අපි මෙතෙන්ද දානවා r theta වල අගය කොච්චරද කියලා. ඊට පස්සේ අපි මෙයාව රත් කරනවා. දැන් මෙයාව අපි රත් කරනකොට අපි මේ ජලයේ උෂ්ණත්වය ඒකාකාර වෙන්න ඕනේ. හැමතැනම උෂ්ණත්වය ඒකාකාර වෙන්න ඕනේ නිසා
අපි මන්තනය කරමින් තමයි මන්තනය කරනවා මන්තනය කළා මේකේ උෂ්ණත්වය හැම වෙලාවෙම අපි ඒකාකාරව පවත්වා ගන්න. අපි කරන්නේ ඊට පස්සේ අපේ මෙයාම උෂ්ණත්වය අපි බන්සන් 17 ආධාරයෙන් රත් කරනවා. රත් කරනකොට මෙයාගේ උෂ්ණත්වය වැඩි වෙනවා. සෙල්සියස් අංශක අපි හිතමු 35ට ආවයි කියලා. සෙල්සියස් අංශක 35ට ආවට පස්සේ අපි කරන්නේ රත් කරන එක නතර කරනවා. හොඳට මේව අපි තවත් එකක් තියෙනවා උෂ්ණත්වමානයක් ඕනේ නේ. දැන් උෂ්ණත්වය මනින්න උෂ්ණත්වමානයක් ඕනේ. හරි. උෂ්ණත්වමානයෙන් අපි උෂ්ණත්වය අපි කියවා ගන්නවා. කියවාගෙන ඉවර වෙලා අපිට පුළුවන් මේ විදිහටම අපිට ඊට පස්සේ මේ අර සන්තුලන ලක්ෂය වෙනස් වෙනවා. දැන් අපි හිතමු අපිට මෙයාව වම් පැත්තට ගේන්න ඕනයි කියලා. සෝරි දකුණු පැත්තට ගේන්න උනා. ඒකට දැන් සන්තුලන දිග වෙනස් වෙනවා. නැවතම සෙල්සියස් අංශක 35ට අනුරූප r θ වලගේ අපිට මේ විදිහට හොයා ගන්න පුළුවන්. මොකද L වෙනස් වෙලා තියෙන්නේ. ඒකට L වෙනස් වෙලා එතකොට C රින L ගණනය කරනකොට ඒක වෙනසක් ලැබෙයි. එතකොට r වලගේ අපි දන්නා ගියා. ඊට පස්සේ සෙල්සියස් අංශක 35ට අනුරූප r θ ගණනය කර හැකියි. ඔය ආකාරයට සෙල්සියස් අංශක 35 ඊට පස්සේ සෙල්සියස් අංශක 40 මේ වගේ අපට අර මේ ප්‍රශ්නාරේ මාක් කරන්න පුළුවන් විදිහට තමයි අපි මේ උෂ්ණත්වය අපි සකස් කරගන්නේ. සෙල්සියස් අංශක 40 දක්වා රත් කරනවා හොඳට මන්ත කරමින් උෂ්ණත්වමානය පාඨාංකය කියවනවා. ඒකෙන්ල නැවත වරක් සන්තුලන ලක්ෂය වෙනස් වෙනවා. ඊට අනුරූප L දිග මැන ගන්නවා. C ඍණ L ගණනය කරනවා. ඒකල C බෙදීම C ඍණ L අනුපාතය අරගෙන ඒක R වලින් වැඩි කරනකොට අපට ලැබෙනවා සෙල්සියස් අංශක 40ට අනුරූප r θ වලගේ කොතරම්ද කියලා. මෙන්න මේ විදිහට අපි පාඨාංක 6ක් ගන්න ඕනේ. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ කැම්පස් එකට ගියත් ඉංජිනේරිං වලට ගියත් ෆිසික්ස් වලට ගියත් අනිවාර්යයෙන්ම ප්‍රැක්ටිකල් කරන්න වෙනවා. මේ විදිහ ප්‍රශ්න අරඳින්න වෙයි. ප්‍රශ්න අරඳිනකොට අනිවාර්යයෙන්ම මේ අපි ප්‍රැක්ටිකල් එක කරලා පාඨාංක 6ක් ගන්න ඕනේ. 6ක් අරගෙන තමයි ප්‍රශ්න අරඳින්නේ. ඔයගොල්ලෝ දන්නා සරල රේඛාවක් හදින්න නම් ලක්ෂ දෙකක් අනිවාර්ය ලක්ෂ දෙකයි සරල රේඛාවක් හදින්න අවශ්‍ය කරන අවම ලක්ෂ දෙක වෙන්නේ 2යි. හරි. මේ නමුත් අපි දන්නා නිවැරදි ප්‍රශ්නයක් ලැබීම සඳහා අපට අඩුම වශයෙන් ලක්ෂ 6ක්වත් ඕනේ. ඉතින් ඊට පස්සේ අපි කරන්නේ 30 35 40 45 50 55 ඇටියට ඔය විදිහට පාඨාංක 6ක් අරගෙන අපේ θ සහ r θ අතර ප්‍රස්ථාරය අඳින සරල රේඛීය ප්‍රස්ථාරයක් ලැබෙනවා. ඔය සරල රේඛීය ප්‍රස්ථාරයේ අපි ගන්න අනුක්‍රමණය. සරල රේඛීය ප්‍රස්ථාරයේ අපි අනුක්‍රමණය ගත්තොත් ඔය අනුක්‍රමණය සමාන වෙනවා r නෝට් වරක් ඇල්ෆා. r නෝට් වරක් ඇල්ෆා වෙනවා. අපිට ඇල්ෆා හොයන්න ඕනේ නැහැ. ඒ නිසා ඇල්ෆා සමාන වෙනවා m බෙදීම r නෝට්. එතකොට m බෙදීම r නෝට්. දැන් හැබැයි r නෝට් දන්නේ නැහැ නේ. හැබැයි r නෝට් වලගේ හොයාගන්න අපිට r නෝට් වලගේ c ට සමාන වෙනවා නේ. ප්‍රස්ථාරයෙන් අපි අන්තක්ඛණ්ඩය ගන්න. අන්තක්ඛණ්ඩයේ c සමාන වෙනවා r නෝට්. ඒ නිසා අපි මේ r නෝට් වෙනුවට දානවා c. එතකොට දැන් අපිට ප්‍රස්ථාරයෙන් අනුක්‍රමණය හෙව්වෙකේ. අනුක්‍රමණය හොයන්නේ මෙතන කැපෙන ලක්ෂ දෙකක් තෝරා ගන්නවා. කැපෙන ලක්ෂ දෙක තෝරා ගන්නකොට සරල රේඛාවේ ඈතින්ම පිහිටි ලක්ෂ දෙකක් අපි තෝරා ගන්න ඕනේ. ඒකල අපි කරන්නේ y ඛණ්ඩාංක අතර වෙනස y ඛණ්ඩාංක අතර වෙනස අපි බෙදනවා x ඛණ්ඩාංක අතර වෙනසෙන්. එතකොට අපට ලැබෙන අනුක්‍රමණය කොච්චරද කියලා. එහෙම නැත්නම් tan θ අපි ගන්න. අනුක්‍රමණය කියලා කියන්නේ tan θ. tan θ වලගේ අරගෙන ඒක අන්තක්ඛණ්ඩයගෙන් බෙදුවාම අපට ලැබෙන ප්‍රතිරෝධයේ උෂ්ණත්ව සංගුණතය. මේක අපිට කොච්චරද කියලා අපිට ගණනය කරා ඒක. එතකොට ওই විදිහේ උගලන්න පුළුවන් තඹ වල පුළුවන් ඇල්මිනියම් වල පුළුවන් ඒ විදිහට ඕනෑම කම්බියක් අරගෙන මේ ගන්න පුළුවන්. අනිත් එක තමයි මේ ඔයගොල්ලෝ ওই ප්‍රැක්ටිකල් එක කරනකොට සාමාන්‍යයෙන් වතුරේ එහෙම දාලා මේක කළොත් එහෙම වෙන්නේ ඔයගොල්ලෝ දන්නා ජලයේ විද්‍යුත් විච්ඡේදනය වෙනවා. ඒක මේ විදිහට යනකොට මේ කම්බි එකට ගෑවුනොත් එහෙම ෂෝට් වෙනවා. ඒ නිසා මේකට වතුර නෙමෙයි ගොඩක් වෙලාට දාන්නේ. තෙල් පොල් තෙල් වගේ එකක් තමයි දාලා රත් කරන්නේ. වතුර දැම්මොත් එහෙම වෙන්නේ ෂෝට් වෙනවා. හරි. ඒ නිසා අපි ජලය දානවා. අනිත් එක තමයි පොල් තෙල් වල තාපාංකය ජලයේ තාපාංකයට වඩා වැඩි. වැඩි නිසා අපිට වැඩි පාඨාංක ගන්න පුළුවන්. වතුර දැම්මොත් එහෙම වෙන්නේ වතුරේ අපි දන්න තාපාංකය සෙල්සියස් අංශක 100යි. 100ට විතරයි රත් කරන්න වෙන්නේ. ඒ නිසා අපි දාන්නේ අනිත් එක තමයි මේ මං කියවර කම්බි දඟරේ පොටවල් එකට ගෑවෙනවා. ගෑවෙන්නේ නැති වෙන්න ඔතන්න ඕනේ. ගෑවුනොත් එහෙම ලුහුවත් වෙනවා ෂෝට් වෙනවා. හරි. ඒ වගේම තමයි ජලය අපි පාවිච්චි කරොත් ජලයේ තියෙන විවිධ අයන තියෙනවා. අයන තියෙන නිසා කම්බි පොටවල් ලුහුවත් වෙන්න පුළුවන්. අනිත් එක තමයි අපි මේ ජලයට අපි ඒකාකාරව තාපය සපයන්න ඕනේ. ඒකාකාරව තාපය සැපයීම සඳහා අපි මෙතෙන්දී අපි පාවිච්චි කරනකොට අර කම්බි දැලක් උඩ තියලා තමයි මේ රත් කරන්නේ.
කම්බි දැලක් අපි උඩ තියලා තමයි මේක රත් කරන්නේ. මේ යට කම්බි දැලක් තියෙන. ඔයගොල්ලෝ දන්නා අර කෙමිස්ට්‍රි ප්‍රැක්ටිකල් එහෙම කරනකොට මේ විදිහේ තියෙන පොඩි නෙට් එකක්. ඔය විදිහේ නෙට් එකක් තියෙනවා. නේද? ඔයගොල්ලෝ දන්නා ඔය විදිහේ නෙට් එකක් තියෙනවා. ඊට පස්සේ ඕකේ මෙහෙම තියෙනවා මෙහෙම රවුමක්. ඔය රවුමේ මෙහෙම සුදු පාටට තියෙනවා. හරි. එතකොට ඕකෙන් අපි රත් කරනකොට ඒකාකාරව තමයි තාපය දෙන්නේ. මොකද කම්බි දැලෙන් හැමතැනම එක හා සමානව තාපය දෙනවා. නැත්තම් එහෙම වෙන්නේ මේ බන්සන් 1000කින් අර දැල්ල තියෙන තැන විතරයි රත් වෙන්නේ. මෙතන විතරක් රත් වෙන්නේ. ඒ නිසා අපි කරන්නේ මේ අර විදියට කම්බි දැලක් උඩ තියලා තමයි රත් කරන්න ඕනේ. අනිත් එක තමයි පාඨාංක ගන්නකොට උෂ්ණත්ව දෙකක් අතර සැලකිය යුතු ලොකු වෙනසක් තියෙන්න ඕනේ. සෙල්සියස් අංශක 5ටත් වඩා හොඳයි සෙල්සියස් අංශක 10ක් 15ක් වගේ තියනවා. මොකද අර පොඩි උෂ්ණත්ව වෙනසකට ආර්ථීටාවලගේ පොඩි ප්‍රමාණයකින් වෙනස් වෙන්නේ. ඒකට මේකේ අපට අඳින්න බෑ ප්‍රස්ථාරේ. ඒ නිසා අපි උෂ්ණත්ව වෙනස මුලවන් තරම් වැඩි කරන්න ඕනේ. මම මෙතන 30 35 වගේ ගත්තට 10 ගානේ ගත්තා නම් හොඳයි. 30යි 40යි 50යි 60යි 70යි 80යි වගේ. නැත්නම් මෙතන ගත්තන් පස්සේ 50න් 55න් විතර ඉවර වෙනවා. එතකොට මේ විදිහේ ප්‍රස්ථාරයේ මේ අපිට මේ පිටුව පුරාම ලැබෙන්නේ සරල රේඛාවක් හරියටම සරල රේඛාව ලැබෙන්නේ අර මොකද පොඩි උෂ්ණත්ව වෙනසකට මේ ඇතිවන ආර්ථීටාවලගේ කුඩා ගියක් එන්නේ. අපි හැම වෙලාවෙම මන්ත කරන්න ඕනේ. අපි මන්ත කරනකොට ජලයේ හැමතැනම උෂ්ණත්වය අපිට නියතව තියාගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතෙන්දී අපි පාවිච්චි කරනකොට මේ අපි ධාරාව යවන්න ඕනේ යම්කිසි ඉතා සුළු කාලයක් තුල. ඒ නිසා අපි මෙතන අපි ටැප් කී එකක් පාවිච්චි කරන්න ඕනේ. දැන් මම පෙන්නුවා ටැප් කී එකක්. කියන්නේ මොකක්ද කියන්නේ? ඒකට අපි මේ ටැප් කී එක අපි පාවිච්චි කරන්නේ අපි අර අදාළ උෂ්ණත්වයට ආවට පස්සේ තමයි අපි පාඨාංකය ගන්නෙ. නැත්තම් මේක හැම වෙලාවෙම දාලා තිබුණොත් එහෙම වෙන්නේ කෝෂය ඉක්මනටම විසර්ජනය වෙන්න පුළුවන්. ධාරාව ගිහිල්ලා වෙලා මේවා රත් වෙනවා ප්‍රතිරෝධ එහෙම. ඒ නිසා ඒක වළක්වන්න අපි ටැප් කී එකක් පාවිච්චි කරනවා. අදාළ අවස්ථාවේ විතරයි සම්පූර්ණ අවස්ථාව ලබාගෙන පාඨාංක ලබා ගැනීම සඳහා අපි පාවිච්චි කරන්නේ ටැප් කී. ඕකට කියනවා ටකන යතුර කියලා. ඒකට කියන්නේ ටකන යතුර. ටකන යතුරක් තමයි භාවිත කරන්නේ. ඔය විදිහට ප්‍රැක්ටිකල් එක කරන්නේ. එතකොට ඒකට අවශ්‍ය කරන මේක බොහෝ වෙලාවට එන ප්‍රැක්ටිකල් එකක්. මේක ගොඩක් කාලෙකින් ආවේ නෑ. මේක ගොඩක් කාලෙකින් ආවේ නෑ. සමහර වෙලාවට මේ අවුරුදු 9න්ටවත් එයිද දන්නේ නැහැ. ওই 2021 ළමයින්ට. මොකද ඔය ධාරා විද්‍යුතේ ප්‍රැක්ටිකල් වෙනස් වෙන්නේ නැහැ. හැමදාම එකම විදිහේ ඒවා එන්නේ. ඒ නිසා ඕගොල්ලන්ට මේකේ අනිවාර්යයෙන්ම ලකුණු 30ක් තියෙන ප්‍රශ්නයක්. ඒ ලකුණු 30ම ගන්න පුළුවන් හරියට කරගෙන ගියොත්. අපි එහෙමනම් ඔක ප්‍රැක්ටිකල් එක ලියාගමු නේද? මම ආපහු ඒ කියවන ගමන් ආපහු සැරයක් පොඩ්ඩක් විස්තර කරන්න. ලියා ගන්න මේ විදිහට මාතෘකාව මීටර් සේතුව භාවිත කර මීටර් සේතුව භාවිත කර මීටර් සේතුව භාවිත කර මීටර් සේතුව භාවිත කර කම්බියක ප්‍රතිරෝධයේ උෂ්ණත්ව සංගුණකයේ සෙවේ. ඊට පස්සේ ගන්න උපකරණ අත ලියා ගන්න. පළවෙනි උපකරණය තමයි පොටවල් නොගෑවෙන ලෙස ලී දණ්ඩක එතු කම්බි නගරය. පොටවල් නොගෑවෙන ලෙස ලී දණ්ඩක එතු කම්බි නගරය. තඹ කම්බි නගරය කියලා අපි ගමු. පොටවල් නොගෑවෙන ලෙස ලී දණ්ඩක එතු තඹ කම්බි නගරය. තඹ කම්බි නගරය. සාමාන්‍යයෙන් මේකේ ප්‍රතිරෝධය වෙන්නේ ඕම් 100ක් වගේ. ඕම් 100ක් වගේ එන. ඔක පළවෙනි එක. දෙක බීකරය. දෙක බීකරය. ඊළඟට 3 බන්සන් 1000කේ සහ තෙපාව. බන්සන් 1000කේ සහ තෙපාව. බන්සන් 1000කය සහ තෙපාව.
බන්සන් 1000 සහ තෙපාව. ඊළඟට මන්තය. ඊළඟට මන්තය. මෙතන අපි ගොඩක් වෙලාවට ප්‍රතිරෝධ පෙට්ටියක් දාන්නේ. ඒ ප්‍රතිරෝධ පෙට්ටියෙන් අවශ්‍ය ප්‍රතිරෝධයක් අපි දා ගන්නවා. ප්‍රතිරෝධ පෙට්ටියේ පේනුව ගලවලා. මන්තය ඊට පස්සේ 0.500 0.500 වන ප්‍රතිරෝධ පෙට්ටියක්. ප්‍රතිරෝධ පෙට්ටිය. බිඳුව 500 වන ප්‍රතිරෝධ පෙට්ටිය. කම්බි දැල. කම්බි දැල. කම්බි දැල. ඊළඟට පේනු යතුරු දෙකක්. පේනු යතුරු දෙකක්. පේනු යතුරු දෙකක් මේ තියෙන්නේ. මේක එකක් මේක අනිත් එක මේ. මෙයයි මෙයයි. හරි. පේනු යතුරු දෙකක්. ඊළඟට මීටර් සේතුව. ඒක නම් අනිවාර්යයෙන්ම ඕනේනේ. මීටර් සේතුව. ඊළඟට පොල් තෙල්. පොල් තෙල්. පොල් තෙල්. පොල් තෙල්. ස්නත්තමානය. ස්නත්තමානය. ඊළඟ එක ධාරා නියාමකය. මේ මෙතන තමයි ධාරා නියාමකය තියෙන්නේ. මේ පල්ලෙහාම තියෙන්නේ මේ ඊකෝසේ ගාව මෙන්න මේක. ඔක තමයි ධාරා නියාමකය. අපිට ධාරාව පාලනය කරන්න තියෙන්නේ හැම වෙලාවෙම නියත ධාරාවක් එවන්න ඕනේ. ඒ නිසා මෙතන අපි පාවිච්චි කරනවා ධාරා නියාමකය. මෙන්න මේවා මම වෙනමම කරන්නම් පස්සේ. හරි. මේකේ ප්‍රැක්ටිකල් ටික ඉවර කළා. ධාරා නියාමකය. එක ඕම් 0.100 වන වරහන් ඇතුලේ මෙහෙම ලියා ගන්න 0.100 වන ධාරා නියාමකය. කිලෝ ඕම් 5ක ප්‍රතිරෝධයක්. කිලෝ ඕම් 5ක ප්‍රතිරෝධයක්. ඒක දාන්නේ මේ ගැලොනෝමීටරේ ආරක්ෂාවට. ගැලොනෝමීටරේ ආරක්ෂාවට තමයි කිලෝ ඕම් 5ක ප්‍රතිරෝධය දාන්නේ අපි. ඊළඟට මැද බිඳු ගැලොනෝමීටරේ. මේ තියෙන්නේ මැද බිඳු ගැලොනෝමීටරේ. අපි පේනු යතුරු දෙකක් ගත්තනේ හරි. පේනු යතුරක් හරි ටකන යතුරක් හරි ඕන මේ ඕනෑම යතුරු දෙකක් හරි. right. ඊට පස්සේ අපි ගමු સિદ્ધාන්තය. 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 කියලා මේ ලියාගෙන මෙන්න මේක ඇඳ ගන්න. මේ පරිපථ සටහන ඇඳ ගන්න.
ඔකට සිද්ධාන්තයේ හැටියට රූපය ඇඳගෙන මූල ධර්මයක් සටහන් කර ගන්න ප්‍රස්ථාරයක් ඇඳ ගන්න ප්‍රස්ථාරය ඇඳගෙන එහා පැත්තේ අර මම ලියලා තියෙන ගණනය සටහන් කරගන්න. अनुक्रमणीय समान है एम बेदी मार्नोट और कैलपट अंतःखंडीय समान है सी बेदी मार्नोट एमनिसा एम बेदी में सी समान है एल्पट और आर नोट कैबिला की हिल्ला एल्फा वितरक की तरह හරියද නේද? අපි යමු ඊට පස්සේ වැදගත් කරුණු වලට. ඊපස්සේ අපි ගමු වැදගත් කරුණු.
ඒවා අංක දාලා දෙමු හරි. පළවෙනි කරුණ. අර මම අර ඉස්සර වෙලා කියපු ඒවා. පොල් තෙල් වල තාපාංකය ජලයේ තාපාංකයට වඩා විශාල නිසා පොල් තෙල් වල තාපාංකය ජලයේ තාපාංකයට වඩා විශාල නිසා ජලයේ වෙනුවට පොල් තෙල් යොදා ගනී. ජලයේ වෙනුවට පොල් තෙල් යොදා ගනී. එවිට වැඩි පාඨාංක ගණනක් ලබාගත හැක. විට වැඩි පාඨාංක ගණනක් ලබාගත හැක. මොක පළවෙනි එක. 2 දෙවෙනි කරුණ තඹකම්බි නගරයේ පොටවල් එකට ගෑවෙනසේ ඔතනු නොලැබේ. වරහන් ඇතුලේ ලුහුවත් වන නිසා. කම්බි නගරයේ රත් කිරීමට ජලය භාවිතා කළහොත් කියලා කියන්නේ අරකේ නෙගටිව් එක අපි කතා කරන්නේ. කම්බි නගරයේ රත් කිරීමට ජලය භාවිතා කළහොත් ජලයේ ඇති විවිධ අයන නිසා කම්බි පොටවල් ලුහුවත් විය හැකිය. තුන බීකරේ රත් කිරීම සඳහා ඇස්බෙස්ටෝස් කෙඳි සහිත කම්බි දැලක් භාවිතා කළ විට අර ඒව තමයි අර මේ ලැබ් එකේ තියෙන්නේ. අර ඇස්බෙස්ටෝස් කෙඳි තමයි අර රවුමට දාලා තියෙන්නේ. අර මං කිව්වා ගොල්ලන්ට මෙන්න මේ විදියට තමයි ඔහොම කම්බි දැල තියෙන්නේ. කම්බි දැල දාලා මේකේ තියෙන මෙහෙම රවුමක් තියෙනවා. රවුම සුදු පාටයි. ඔය විදියට සුදු පාටයි. ඔන්න ඕක ඔය විදියට මේ සුදු පාට තියෙන ඔය ඇස්බෙස්ටෝස් කෙඳි තියෙන්නේ. බීකරේ රත් කිරීම සඳහා ඇස්බෙස්ටෝස් කෙඳි සහිත කම්බි දැලක් භාවිත කළ විට
කම්බිදල ඒකාකාර උෂ්ණත්වයකට රත් වන නිසා කම්බිදල ඒකාකාර උෂ්ණත්වයකට රත් වන නිසා බීකරයේ පතුලට ඒකාකාරව තාපය සැපිය හැකිය. බීකරයේ පතුලට ඒකාකාරව තාපය සැපිය හැකිය. බීකරයේ පතුලට ඒකාකාරව තාපය සැපිය හැකිය. හතර පාඨාංක ලබා ගන්නා උෂ්ණත්ව දෙකක් අතර සැලකිය යුතු වෙනසක් වරන් ඇතුලේ පරතරයක් නැතිනම් ප්‍රතිරෝධ විදුමාතර පරතරය ඉතාම කුඩා නිසා දෝෂ ඇති වේ. කියලා කියන්නේ අර මං කිව්වා වගේ උෂ්ණත්වයේ 30 40 50 60 ওই වගේ තමයි ගන්න ඕනේ. නැත්නම් අර ආර්ථික අවලාගේ කුඩා වෙනකොට මේ හරියට ප්‍රස්ථාරේ එන්නේ නැහැ. ප්‍රතිරෝධ විදුමාතර පරතරය ඉතා කුඩා නිසා දෝෂ ඇති වේ. පාඨාංක ලබා ගන්නා උෂ්ණත්ව දෙකක් අතර සැලකිය යුතු වෙනසක් වරණ ඇතුලේ පරතරයක් නැතිනම් ප්‍රතිරෝධ විදුමාතර පරතරය ඉතාම කුඩා නිසා දෝෂ ඇති වේ. පහ මන්තයෙන් ජලයේ සෑම තැනම උෂ්ණත්වය නියතව තබාගත හැකිය. මන්තයෙන් ජලයේ උෂ්ණත්වය නියතව තබාගත හැක. සත්‍යයේ නියතව තබාගත හැක. හයවෙනි කරුණ සන්තුලන ලක්ෂ්‍ය ලබා ගැනීමේදී ඉතා කුඩා කාලයක් ධාරාව යවන නිසා ඨකන යතුරක් මේවා මේ සිංහලෙන් ලියවත් කමන්නේ ඉංග්‍රීසියෙන් ලියවත් ඒත් කමන්නේ ටැප් කී එකක් ඨකන යතුරක් එහෙම නැත්නම් ටැප් කී එකක් භාවිතා කිරීම සුදුසුය. භාවිත කිරීම සුදුසුය. අපිට ඔය මීටර් හේතුව පාවිච්චි කරලා අපිට කරන්න තියෙන ප්‍රැක්ටිකල් ටික ওই ටික තමයි තියෙන්නේ. මේ මීටර් හේතුව පාවිච්චි කරලා කරපු ප්‍රැක්ටිකල් ටික ওই ටික ඉවරයි. හරි. ඊට පස්සේ අපිට තියෙන විභවමානය එක මේ විභවමානයෙන් අපිට පුළුවන්
විභව මානය මගින් අපට පුළුවන් මේ විභවාන්තරයක් ඊටමත් නිවැරදිව ලෙසම මනින්න. ඊටා නිවැරදිව මනින්න පුළුවන් උපකරණයක් තමයි විභවාන්තරය මනින්න තියෙන උපකරණයක් තමයි විභවමානය කියලා කියන්නේ. අපි බලමු මේ විභවමානය කියන්නේ මොකක්ද කියන එක. අපි මේක මම උපකරණ ටික ඇදලා පෙන්නන්න. මේ විදිහට තියෙන ඊයන් සංචායක කෝෂයක්. මේක කෝෂයක් මේ ධනාග්‍රය මෙහා ඍණාග්‍රය. ඊපස්සේ ඔබ සම්බන්ධ කරනවා මේ මීටර් එකක් දිග කම්බියකට මේ ධනාග්‍රය ඍණාග්‍රය. ඉතින් මේකට අර ලෑල්ලක තමයි මේ උපකරණය සකස් කරලා තියෙන්නේ. කම්බිය වෙන පාටකින් අඳින්න. මේකට සම්බන්ධ කරලා තියෙන විදිහේ කම්බිය. මේක අපි කියලා කියන ඊයන් සංචායක කෝෂය. ඒකට ඊයන් සංචායක කෝෂයේ විද්‍යුත්ගාමක බලය E වෙනවා. සාමාන්‍යයෙන් මෙයාගේ අගය වෙන්නේ වෝල්ට් 2ක වගේ අගයක්. මෙයාගේ අගේ වෝල්ටේජ් එක වෙන්නේ වෝල්ට් 2ක් වගේ අගයක් එන්නේ. එතකොට මේ ලක්ෂය මම ගන්නම් කැපිටල් A කියලා. මෙතන ලක්ෂය ගන්නම් මම B කියලා. එතකොට මේක මීටරයක් පමණ දිග එකක්. සමහර ඒවා තියෙනවා මේ විභවමාන තියෙන ඒ කම්බි මෙන්න මේ විදිහට හදලා තියෙනවා. මීටර් 6ක් විතර එන්නේ. මෙතන මේක ඒ ලක්ෂය නම් මෙතන තඹපතුරු වලින් තවත් උකට එකක් සම්බන්ධ කරලා තියෙනවා. එතන ආයේ තඹපතුරකින් ආයේ මෙහෙම සම්බන්ධ කරලා තියෙනවා. ඔන්න ඔහොම. එතකොට ඕක මීටර් 1යි මෙතන මීටර් 1යි මෙතන මීටර් 1යි මෙතන මීටර් 1යි. එතකොට මීටර් 5ක් හරි 6ක් හරි වෙන්න ඔහොම කම්බි සම්බන්ධ කරලා තියෙනවා. තව එකකින් මෙහෙම සම්බන්ධ කරොත් ඔහොම. හරි. එතකොට මීටර් සේතුවේ විභව මේ විභවමානය අපි ගත්තාන් පස්සේ විභවමානය අර මීටර් සේතුව වගේ හරියට මීටර් එකක් නෙවෙයි තියෙන්නේ. හරි. ඒක මේ විදිහට මීටර් 6ක් මීටර් 6ක් පරිම තියෙන 6යි මීටර් 6ක් යන හැටියට මෙහෙම සම්බන්ධ කරගන්න පුළුවන්. හරි. එතකොට ඔකට සම්බන්ධ කරලා තියෙන කෝෂය වෙන්නේ ඊයන් සංචායක කෝෂයක්. ඔය ඊයන් සංචායක කෝෂයේ සාමාන්‍ය විද්‍යුත්ගාමක බලය වෙනවා වෝල්ට් 2ක් වගේ අගයක් එන්නේ. මම එදා ඔයගොල්ලන්ට පෙන්නුවා මේකේ රූප සටහන. මම අනිත් දවසේ මේක කරනකොට ඔකේ මේ ඇති මේ PowerPoint presentation එකක් දැන් මට හොයාගන්න බෑ ඒක කොතනද තියෙන්නේ කියලා. මොකක් හරි folder එක දාලා තියෙන්නේ. හරි. අනිත් දවසේ මම මේක පෙන්නන්නම්. මේකේ දැන් පේනවා මේ මෙතන මේ විදිහට අපි පරිපථයෙන් සකස් කරපුවාම මේක සංයුක්ත පරිපථයක්. ඒ සංයුක්ත පරිපථය හරහා ගමන් කරන ධාරාවක්. අපි හිතමු මේ ගමන් කරන ධාරාව I කියලා. විදිහට ධාරාවක් ගමන් කරනවා. අපි ගමු මේ කම්බියේ ධාරාව මේ කම්බිය දිගට යනවා ඔය I කියන ධාරාව. හරි මෙහෙම ගිහිල්ලා කෝෂයේ ඍණාග්‍රයෙන් ඇතුල් වෙනවා. එතකොට මේ කම්බියේ දිග අපි ගන්නවා කැපිටල් L කියලා. එතකොට අර ඉස්සරේලා වගේ මෙයාගේ දිග හරියට මීටර් එකක් නෙවෙයි. අපි කම්බියේ දිග අපි ගමු කැපිටල් L කියලා. එතකොට L වලගේ වෙනස් අගයක් එන්නේ. හරි මෙයාගේ කම්බියේ දිග මම ගන්නවා කැපිටල් L කියලා. දැන් ඔයගොල්ලෝ දන්න මේ කම්බියට තියෙන ප්‍රතිරෝධයක් මේවා කම්බි වලින් සම්බන්ධ කරලා තියෙන්නේ. මේක විවෘත කම්බියක්. මේක විවෘත කම්බියක්. මේක ආවරණය කරලා නැහැ. අර අපි සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නවනේ කම්බියක් ගන්නකොට ඒ කම්බිය ආවරණය කරලා තියෙනවා මේ ප්ලාස්ටික් වලින්. ප්ලාස්ටික් වලින් සම්බන්ධ කරලා තියෙන. ඒක කියන්නේ රබර් වලින් ආවරණය කරලා තියෙන්නේ. එහෙම එකක් නෙවෙයි මේක සාමාන්‍යයෙන් අර තඹ වලින්ම තියෙන කම්බි. හරි අර ආවරණය ඉවත් කරපු කම්බිය මෙයාගේ දිග කැපිටල් L වෙනවා. එතකොට මේ ලක්ෂයේ A ලක්ෂය ගත්තන් පස්සේ A ලක්ෂයේ විභවය අපිට ගන්න පුළුවන් මෙතන මෙයාගේ විභවය වෝල්ට් 2 නම් මෙයාගේ විභවය වෝල්ට් 2ක් කියනවා. හරි අපි හිතමු මෙයාගේ විභවය 0යි කියලා. එතකොට ඍණ අලක්ෂයේ විභවය 0 නම් මෙතන වෝල්ට් 2ක් එනවා. අපි මෙතන ඉඳන් මම මේ පැත්තට ගියොත් මම මේ වම් අත ඉඳන් දකුණු අත පැත්තට ගියොත් A වල ඉඳන් B දක්වා ඔයගොල්ලන්ට පේනවා මෙතන විභවය වෙනස් වෙනවා. මෙතන වෝල්ට් 2 නම් මෙතන 1.9ක් වෙයි. මෙතන 1.8ක් වෙයි. මෙතන මැද ගත්තන් පස්සේ මැද විභවය වෝල්ට් 1ක් වෙයි. හරි මෙතන වෝල්ට් 1යි sorry වෝල්ට් 1යි. ඔහොම ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා B වලදී තමයි විභවය බිඳුව වෙන්නේ. හරි විභවය බිඳුව වෙන්නේ B වලදී. හැබැයි ඒකාකාරව තමයි විභවය වෙනස් වෙන්නේ. ඒකාකාරව තමයි විභවය මෙයාගේ වෙනස් වෙන්නේ. මෙතන වෝල්ට් 2යි.
1.9යි 1.8යි 1.7යි 1.6යි 1.5යි ඔය විදිහට ගිහිල්ලා B ලක්ෂයේදී විභවය ශුන්‍ය වෙනවා. එහෙනම් මට මේ විභවය සහ මෙයාගේ දුර අතර විභවය සහ මෙයාගේ දිග අතර මට පුළුවන් ප්‍රස්ථාරයක් අදින්න. බලමු විභවය සහ දිග අතර ප්‍රස්ථාරයක් අදින්නේ මේ පැත්තට මම ගන්නම් දිග ගන්නවා මම x අක්ෂයට. මේ පැත්තට දිග මේ පැත්තට මම ගන්නවා විභවය. ප්‍රස්ථාරයක් යනොත් ඕගොල්ලන්ට මම කිව්වා මේක මම ගන්න මේ ලක්ෂය A කියලා. මෙතන ලක්ෂය මම ගන්නම් B කියලා. මේ ලක්ෂය A මේ ලක්ෂය B. එතකොට මෙන්න මේ මුළු දිග වෙන්නේ කැපිටල් L. මේ දිග කැපිටල් L එනවා. එතකොට A ලක්ෂයේදී විභවය මම කිව්වා වෝල්ට් එකක් කියලා. ඊට පස්සේ B ලක්ෂයේදී විභවය මම ගත්තා බිඳුවක් කියලා. එහෙනම් A සහ B අපි යා කළොත් එහෙම A හා B අපි යා කළොත් අපට ලැබෙන්නේ මෙන්න මේ විදිහේ සරල රේඛාවක් ලැබෙන්නේ. ඔය විදිහේ සරල රේඛාවක් අපට ලැබෙන්නේ. ඒක කියන්නේ විභවය ක්‍රමානුකූලව ඒකාකාරව අඩු වෙලා යනවා. විභවය සහ විභව මානයක කම්බියේ දිග සහ විභවය අතර අපි ප්‍රස්ථාරයක් ඇද්දොත් අපිට පේනවා මේ ප්‍රස්ථාරය අපිට ලැබෙන්නේ මේ ආකාරයට. එතකොට යන්නේ නියත ධාරාවක් මේ I වෙනස් වෙන්නේ නැහැ. මේක අපි කියලා කියන ඊයන් එහෙම නැත්නම් ලෙඩ් ඇකියුමුලේටර් එකක් කියලා. මේ ලෙඩ් ඇකියුමුලේටරේ නියත ධාරාවක් ඉතා දිගු කාලයක් තිස්සේ දෙන්න පුළුවන්. ඒ නිසා ධාරාව වෙනසක් වෙන්නේ නැහැ. විභවය ওই විදිහට වෙනස් වෙනවා. දැන් මම තවත් ප්‍රස්ථාරයක් හඳිනවා මෙයාගෙම විභව අන්තරය සහ විභව අන්තරය සහ දිග අතර ප්‍රස්ථාරයක් හඳිනවා. මෙතනින් මම ගන්නම් දිග. මෙයාගේ දිග මෙතන විභව අන්තරය. y අක්ෂයට ගන්නවා විභව අන්තරය. දිග එතකොට A වලින් ඉඳන් B දක්වා. A වලින් පටන් ගන්න B වලින් කෙලවර වෙන්නේ. දැන් ඕගොල්ලෝ දන්නවා A හා B අතර. ඒ කියන්නේ A වල විභවය වෝල්ට් 2යි මේ A ලක්ෂයම ගත්තන් පස්සේ එතන විභවාන්තරයක් නැහැ නේද? ඒක කියන්නේ වෝල්ට් 2ක් එන්නේ විභවාන්තරයක් නැහැ. එතන අපි පටන් ගන්න ප්‍රස්ථාරීය බිඳුවෙන් පටන් ගන්න. A ලක්ෂයේදී විභවාන්තරයක් නැහැ. විභවයේ වෝල්ට් 2යි හැබැයි විභවාන්තරය බිඳුවයි. කියන්නේ මෙතන ලක්ෂය මං සලකන්නකො B ලක්ෂය තව චුට්ටක් මෙහාට ගිහිල්ලා. දැන් මෙතන A වල විභවාන්තරය විභවය වෝල්ට් 2යි මෙතන වෝල්ට් 1.9යි. ඒකට විභවාන්තරය වෙන්නේ මේ ලක්ෂ දෙක අතර 0.1යි නේ. දෙකෙන් අඩු කරනවා 1.9ක්. එතකොට එන්නේ 0.1යි. ඒකට මේ ලක්ෂයේදී උගලන්ට පේනවා මේ දිග චුට්ටක් වැඩි වෙනකොට විභවාන්තරය මෙන්න මේ වගේ ප්‍රමාණයකින් වැඩි වෙලා තියෙනවා. අපි හිතුවා මේක 0.1යි කියලා. ඊට පස්සේ මේ ලක්ෂය මම ගන්නවා. තවත් ටිකක් ඈතට පිහිටි ලක්ෂයක්. හරි. එතකොට මෙතන ලක්ෂය මෙතනම ලක්ෂය මම ගත්තා විභවය 1.8ක් කියලා. ඒ ලක්ෂයේ විභවය වෝල්ට් 2යි. ඒ නිසා මෙම ලක්ෂ දෙක අතර විභවාන්තරය 0.2ක් වෙනවා නේද? දෙකෙන් අඩු කරන 1.8. එතකොට එන්නේ 0.2ක් එන්නේ. එතකොට මෙතන ලක්ෂය ගත්තන් පස්සේ 0.2ක් එන්නේ. එතකොට මෙන්න මේ වගේ තැනක් එන්නේ. 0.2ක්. හරි. එතකොට මැද ලක්ෂය මම ගන්නම්කො මේකේ මැද ලක්ෂය. LBDම දෙක දුරකදී විභවය වෙන්න ඕනේ වෝල්ට් 1ක්. එතකොට විභවාන්තරය වෙන්නේ දෙකෙන් අඩු කරනවා 1ක්. එතකොට එන්නේ වෝල්ට් 1ක් එන්නේ. මේ මැද වගේ ලක්ෂයක් ගත්තන් පස්සේ වෝල්ට් 1ක් එන්නේ. එතකොට මෙන්න මේ වගේ තැනක් එන්නේ. එතකොට B ලක්ෂය මම සැලකුවොත් එහෙම B වල මම ගන්නම් ওই විදිහට එනකොට ඕගොල්ලන්ට පේනවා විභවාන්තරයේ ක්‍රමානුකූලව වැඩි වෙගෙන යනවා. එතකොට B ලක්ෂයේදී A හා B අතර විභවාන්තරය වෙන්නේ වෝල්ට් 2ක්. මොකද දෙකෙන් අඩු කරනවා බිඳුව විභවාන්තරය වෙන්නේ වෝල්ට් 2ක්. එතකොට මෙන්න මේ වගේ තැනක තියෙන්නේ ලක්ෂය. එතකොට අතරමැදි ලක්ෂ වල තමයි අනිත් ඒවා තියෙන්නේ. මම මේ ලක්ෂ සියල්ලම යා කරන්නේ. මේ ලක්ෂ සියල්ලම යා කරන්නේ. යා කළොත් අපට ලැබෙනවා මෙන්න මේ විදිහේ සරල රේඛීය ප්‍රස්ථාරයක්. ඔය විදිහේ සරල රේඛීය ප්‍රස්ථාරයක් අපට ලැබෙන්නේ. හරි. ඔය B දක්වා අපේ ප්‍රස්ථාරය යනොත් චුට්ටක් මේක වැඩි කරන්න නේද? B ඕන්න දැන් B වලට ඇවිත් තියෙන්නේ. ප්‍රස්ථාරය යනොත් ඔවනි ප්‍රස්ථාරයක් අපට ලැබෙනවා. එතකොට මෙන්න මේ ලක්ෂයේ එතකොට B ලක්ෂයේ අතර මෙතන විභවාන්තරය වෝල්ට් 2ක් එනවානේ. මෙතන වෝල්ට් 2යි වෝල්ට් 2කින් නතර වෙනවා. අනිත් එක කොහොමයි තියෙන්නේ?
එතකොට ඒ ඔයගලන්ට පේනවා විභවාන්තරය මේ විදිහට වෙනස් වෙනවා. AB අතර දිග කැපිටල් L වෙනවා. මේ දිග AB අතර තියෙන දුර ප්‍රමාණය කැපිටල් L. හරි. එතකොට අපිට මෙයාගේ විභව අනුක්‍රමණය හෙව්වේ මේ අපි ගත්තන් පස්සේ මේ කම්බියේ අපිට පුළුවන් විභව අනුක්‍රමණය හොයන්න. නැත්තම් මේ අපි ඉස්සර වෙලා ගත්ත මෙන්න මේ කොටසේ ඒ කියන්නේ මේ ප්‍රස්ථාරය අපි සැලකුවොත් එහෙම විභවාන්තරය සහ දිගාතර ප්‍රස්ථාරය අපි සැලකුවොත් එහෙම ඔයගොල්ලන්ට පේනවා මෙතනින් දැක්වෙන්නේ විභව වෙනසක්. ඒ කියන්නේ ඔයගොල්ලන්ට පේන විභව වෙනසක් කියලා කියන්නේ මෙතන වෝල්ටේජ් එක. ඒ හා B අතර විභවාන්තරය තමයි මේ. මේක මම L වලින් බෙදනවා. විභවාන්තරය L වලින් බෙදුවාම ඔයගොල්ලන්ට ලැබෙනවා මේ සරල රේඛාවේ අනුක්‍රමණය. ඔය අනුක්‍රමණය අපි හඳුන්වන මේ සරල රේඛාවේ අනුක්‍රමණය අපි හඳුන්වන්නේ විභව අනුක්‍රමණය කියලා. ඔය විභව අනුක්‍රමණය සමාන වෙනවා V බෙදීම L ට. මේ විභව අනුක්‍රමණය අපි සංකේතවත් කරනවා K වලින්. මේක අපි දක්වන්නේ K වලින්. එතකොට K කියන එක සමානයි V බෙදීම L ට. ඒක ක්‍රමානුකූලයි. මේකට නියත අගයක් තියෙනවා. එතකොට විභව අනුක්‍රමණය කියලා කියන්නේ K බෙදීම L වෙන. විභව අනුක්‍රමණය K සමානයි V බෙදීම L වෙනවා. මෙන්න මේකෙන් තමයි අපි තියරි එක සකස් කරගන්නේ විභව මානය සඳහා. හරි. ආපහු මම පැහැදිලි කරන්නම්. විභව මානය කියලා කියන්නේ විභවාන්තරය ඊටමත් නිවැරදිව මනින්න පුළුවන් උපකරණයක්. මේකද A සහ B තමයි විභවමාන කම්බිය වෙන්නේ. මේ විභවමාන කම්බිය අර ඉස්සර වෙලා ගත්ත මීටර් සේතුව වගේ මීටර් එකක් දිග කම්බියක් නෙවෙයි. ඕකේ දිග වෙනස් කර හැකි. මීටර් 6ක් 8ක් වගේ දක්වා අපට පුළුවන් කැමති විදියකට මේකේ දිග අපට වෙනස් කරන්න පුළුවන්. හරි. කැමති විදියකට අපිට දිග වෙනස් කර හැකි. අපි මෙතෙන්දී කෝෂයේ නියත විද්‍යුත් ගාමක බලය සැපයීම සඳහා අපි ඊයන් සංචායක කෝෂයක් ගන්නේ. අපි කියලා කියන ලෙඩ් ඇකියුමුලේටර් එකක් කියලා. ඔය මේ අපි ගන්න මේ AB කම්බියට නියත හරස්කඩ වර්ගඵලයක් තියෙනවා. අපි මෙයාගේ හරස්කඩ වර්ගඵලය ගත්තන් පස්සේ හරස්කඩ වර්ගඵලය සාමාන්‍යයෙන් එකම හරස්කඩ වර්ගඵලයක් එන්නේ. නියත හරස්කඩ වර්ගඵලයක් වෙනවා. ඒ වගේම කම්බිය තුළින් නියත ධාරාවක් ගන්නකොට විභවය මේ විදිහට ඒකාකාරව වෙනස් වෙනවා. හරි. නියත ධාරාවක් කම්බිය තුළින් ගන්නකොට ඒ වල ඉන්න B දක්වා විභවය ඒකාකාරව අඩු වෙන්නේ. මේ විදිහේ ඍණ අනුක්‍රමණය සහිත ප්‍රස්ථාරයක් අපට ලැබෙනවා. ඊට පස්සේ අපි A හා B දිගට අනුරූපව විභව අන්තරය අපි ප්‍රස්ථාරගත කළොත් දිග සහ විභව අන්තරය අපට මූලලක්ෂය හරහා යන සරල රේඛාවක් අපට ලැබෙනවා. මේ මූලලක්ෂය හරහා යන සරල රේඛාවේ අනුක්‍රමණය සැලකුවොත් අනුක්‍රමණය කියලා කියන්නේ V බෙදීම L ට ඕක අපි හඳුන්වනවා මේ V බෙදීම L එහෙම නැත්නම් මේ සරල රේඛාවේ අනුක්‍රමණය අපි දක්වන්නේ විභව අනුක්‍රමණය ලෙස. ඔය විභව අනුක්‍රමණය අපි දක්වන්නේ K කියලා. හරි. ඕක අපි අට දක්වනවා ඒකක දිගකට විභව බැස්ම. කම්බියේ ඒකක දිගකට විභව බැස්ම අපි හඳුන්වනවා විභව අනුක්‍රමණය ලෙස. ඒක සංකේතවත් කරන්නේ K වලින්. අපි බොහෝ වෙලාවට මේ L මනින්නේ සෙන්ටිමීටර් වලින්. මොකද අපිට සන්තුලන දිගක් ලැබෙන්නේ නැහැ මීටර් ගණන් වලින්. අපිට ලැබෙන්නේ සෙන්ටිමීටර් 10 15 20 වගේ අගයක්. එම නිසා මේ විභව අනුක්‍රමණයේ එහෙම නැත්නම් K වල ඒකකය අපි ගත්තාන් පස්සේ අපිට ඒකකය ලැබෙන්නේ විභවය අපි මනින්න වෝල්ට් වලින්. අපි L සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් වලින් මනින්නේ. එම නිසා මෙයාගේ ඒකකය එන්නේ VCM ඍණ 1. VCM ඍණ 1 වෙනවා මෙයාගේ ඒකකය. අපි ඊට පස්සේ ඊටු ටික බලමු. මේකේ අපි නෝට් එක සටහන් කරගෙන නේද? මාතෘකාව වෙන්නේ විභව මානය. මාතෘකාව විභව මානය. එයට ලියා ගන්න විභව අන්තරය ඊටාම නිවැරදිව මැනිය හැකි උපකරණයකි. විභව අන්තරය ඊටාම නිවැරදිව මැනිය හැකි උපකරණයකි. විභව අන්තරය ඊටාම නිවැරදිව මැනිය හැකි උපකරණයකි. ඒකල මෙන්න මේ මේ පරිපථ සටහන යන ගන්න.
මේ පරිපත් සටහන විතරක් අඳගන්න. ඔය E කියලා ඇඳලා තියෙන EM සංචායක කෝෂයක්. ඕක සාමාන්‍ය වෝල්ටේජ් එක වෝල්ට් 2ක් එන්නේ. මං හිතන්නේ මේ ඔයගොල්ලන්ට මේක රූප සටහන අඳින්න ඕනේ. රූප සටහන ඇඳලා පස්සේ අපි මේ ටික සටහන් කරගමු. හරි නේද? ඊට පස්සේ ලියාගන්න විභවමාන කෝෂයේ ලෙස විභවමාන කෝෂයේ ලෙස විභවමාන කෝෂයේ ලෙස නියත විද්‍යුත් ගාමක බලයක් ඇති විභවමාන කෝෂයේ ලෙස නියත විද්‍යුත් ගාමක බලයක් ඇති ඊයම් සංචායක කෝෂයක් යොදා ගනී. ඊයම් සංචායක කෝෂයක් යොදා ගනී. ඊයම් සංචායක කෝෂයක් යොදා ගනී. මෙම කෝෂයේ ප්‍රතිරෝධය නොසලකා හැරිය හැක. මෙම කෝෂයේ ප්‍රතිරෝධය නොසලකා හැරිය හැක. ඊට පස්සේ ලියා ගන්න කම්බිය තුලින් නියත ධාරාවක් ගලන විට කම්බිය තුලින් නියත ධාරාවක් ගලන විට A සිට B දක්වා විභවය A සිට B දක්වා විභවය A සිට B දක්වා විභවය ඒකාකාරව අඩුවේ. ඒකාකාරව අඩුවේ. ඒකාකාරව අඩුවේ. ඒකල මෙන්න මේ ප්‍රසාරය එන ගන්න. මේක විභවයේ සහ දිග අතර ප්‍රස්ථාරය එන ගන්න. විභවයේ සහ දිග අතර ප්‍රස්ථාරය එන ගන්න. ඔය මැද තියෙන ප්‍රස්ථාරය යන්නේ. මෙතන විභවය, මෙතන දිග, මෙතන එන වෝල්ට් දෙකක් එන්නේ සාමාන්‍යයෙන් වෝල්ට් 2යි. එහෙම නැත්නම් කෝෂයේ විද්‍යුත් ගාමක බලය E කියලා දෙන්න ලියුවක් කමන්නේ. ඕනෝගේ හරි. හරි නේද ඒක? ඊට පස්සේ ඊළඟ පෙළිය ලියා ගන්න. A සිට B දක්වා A සිට B දක්වා A සිට B දක්වා දිගට අනුරූපව දිගට අනුරූපව දිගට අනුරූපව දිගට අනුරූපව විභව අන්තරය දිගට අනුරූපව
විභව අන්තරය ඒකාකාරව වැඩි වේ. ඒකාකාරව වැඩි වේ. ඒකාකාරව වැඩි වේ. එම ප්‍රස්ථාරයේ අනුක්‍රමණය විභව අනුක්‍රමණය K වරහන් ඇතුලේ K ලෙස හඳුන්වයි. විභව අනුක්‍රමණය K ලෙස හඳුන්වයි. විභව අනුක්‍රමණය K ලෙස හඳුන්වයි. කියලා මෙන්න මේ ප්‍රස්ථාරය අද ගන්න දෙවන ප්‍රස්ථාරය. මේක යන ගන්න. K ලෙස හඳුන්වයි. ප්‍රස්ථාරය අදගත්තා නේද? ඊට පස්සේ මෙන්න මේක ලියා ගන්න. විභව අනුක්‍රමණය එතන යන්න. විභව අනුක්‍රමණය සමානයි v බෙදීම l ට. විභව අනුක්‍රමණය v සමානයි l ට. එම නිසා K සමානයි v බෙදීම l ට. මේක ලියලා මෙහෙම ලියා ගන්න. කරු ලකුණක්වත් දාලා විභව අනුක්‍රමණය යනු කම්බියේ ඒකක දිගකට විභව බැස්මයි. විභව අනුක්‍රමණය යනු කම්බියේ ඒකක දිගකට විභව බැස්මයි. ඒකක දිගකට විභව බැස්මයි. මෙහි ඒකකය VCM ඍණ 1 වේ. නැත්නම් ඒකකය ව්‍යුත්පන්න කරගත්තා කමක් නැහැ. ඒකකය සමානයි VCM ඍණ 1 වේ. VCM ඍණ 1 වේ. අපි බලමු ඊට පස්සේ මේකේ A හා B අතර මම ගන්නම් වෝල්ටේජ් එක වෝල්ට් දෙකක් එන මේකේ විභාන්තරය වෝල්ට් දෙකක් එන. වෝල්ට් දෙකක් එන මම මේක V කියලා ගන්නම්. මෙයාගේ විභවාන්තරය කැපිටල් V වෙනවා. මේක හරහා යන ධාරාව I වෙනවා. AB වල ප්‍රතිරෝධය මේ කම්බියේ ප්‍රතිරෝධය අපි ගනිමු කැපිටල් R කියලා. AB
කම්බියේ ප්‍රතිරෝධය මම ගන්නවා කැපිටල් R කියලා. ප්‍රතිරෝධය සමානයි කැපිටල් R. මේක හරහා යන ධාරාව I. ඒ නිසා මට ලියන්න පුළුවන් ඕම් නියමයෙන් V සඳහා ප්‍රකාශනයක් ලියුවේ V සමානයි I වරක් R. මේ AB කම්බියේ දෙකලවර විභවාන්තරය V සමානයි I වරක් R වෙනවා. නමුත් කම්බියේ හරස්කඩ වර්ගඵලය කැපිටල් A මෙයාගේ දිග කැපිටල් L කියලා ගත්තා. ප්‍රතිරෝධකතාවය අපි හිතමු ρ කියලා. එම නිසා කම්බියේ ප්‍රතිරෝධය කැපිටල් R කියන එක ලියන්න පුළුවන් මට ρ වරක් L බෙදීම A කියලා. එතකොට A කියලා කියන්නේ කම්බියේ හරස්කඩ වර්ගඵලය මේ. A කියන ලක්ෂ්‍යය එහෙම නෙවෙයි. අපි මෙහෙම අපි කම්බිය අපි ඇද්දොත් එහෙම කම්බියේ දිග තමයි කැපිටල් L වෙන්නේ. මෙයාගේ හරස්කඩ වර්ගඵලය තමයි කැපිටල් A. මේ හරස්කඩ වර්ගඵලය මෙයාගේ ප්‍රතිරෝධකතාවය තමයි ρ වෙන්නේ. ඉතින් මේ කම්බිය හරහා ගලන ධාරාව I වෙනවා. කම්බිය හරහා ගලන ධාරාව I වෙනවා. ඒ නිසා අපිට ලියන්න පුළුවන් මෙයාගේ ප්‍රතිරෝධය කැපිටල් R වලගේ සමානයි ρ වරක් L බෙදීම A කියලා. මේක මම මෙතෙන්ට ආදේශ කරනවා. එතකොට එනවා V සමානයි I වරක් R වෙනුවට ලියනවා මම ρ වරක් L බෙදීම A කියලා. ρ වරක් L බෙදීම A කියලා මට ලියවෙන්නේ. දැන් මේකේ මම අපි ගත්තාර ඉස්සරේලා ප්‍රකාශනයක් K කියලා කියන්නේ V බෙදීම L කියලා ගත්තානේ. K කියලා කියන්නේ V බෙදීම L. ඒකක දිගකට විභවාන්තරය තමයි අපි ගත්තේ K කියලා. ඉතින් මේක අපිට ලියන්න පුළුවන් මේ විදිහට මම මේ L දානවා මේ V ට යටේ. එතකොට එනවා V බෙදීම L සමානයි I වරක් ρ බෙදීම කැපිටල් A කියලා. V බෙදීම L සමානයි I වරක් ρ බෙදීම කැපිටල් A ට. එතකොට V බෙදීම L කියලා කියන්නේ K ට. ඒ නිසා K සමානයි I ρ බෙදීම කැපිටල් A ට. එතකොට අපි හැම වෙලාවෙම මේ විභවමානයක් අපි සැලකුවොත් එහෙම විභවමානයේ මේ කම්බියේ ඒකක දිගක ප්‍රතිරෝධය එහෙම නැත්නම් ඒකක දිගක විභවාන්තරය හැම වෙලාවෙම නියතයක් වෙන්න ඕනේ. ප්‍රතිරෝධය නෙවෙයි sorry. ඒකක දිගක විභවාන්තරය හැම වෙලාවෙම එහෙම නැත්නම් K වලගේ නියත අගයක් වෙන්න ඕනේ. ඉතින් K නියත වෙන්න නම් K නියත වීමට මෙයා නියතයක් වෙන්න ඕනේ. මෙයා නියතයක් වෙන්න නම් මෙයා නියත වෙන්න නම් අනිවාර්යයෙන්ම I නියත වෙන්න ඕනේ. මේ කොහොමද මේ ρ නියතයක් නේ? මේ කම්බියේ මේ ρ වලගේ නියතයක්. ඒ නිසා I නියත වෙන්න ඕනේ. ඒ වගේම ඒත් නියත වෙන්න ඕනේ. එතකොට I නියතයක් වෙන්න ඕනේ. I නියත විය යුතුයි. ඒ වගේම ඒත් නියත වෙන්න ඕනේ. හරස්කඩ වර්ගඵලයක් නියත වෙන්න ඕනේ. ඒ නිසා අපි විභවමාන කම්බියේ හැටියට අපි තෝරාගන්නේ නියත හරස්කඩ වර්ගඵලයකින් යුත් කම්බියක්. එහෙම නැති වුණොත් ප්‍රැක්ටිකල් එක මේ අසාර්ථකයි. මෙහෙම කම්බිය තියනවා නම් කම්බියේ තැන් වල ඔන්න ඔය විදිහේ paludu තිබිලා ඉවරලා ඔහොම වගේ වෙලා තියෙනවා නම් ওই වගේ කම්බි අපි පාවිච්චි කරන්නේ නැහැ. කම්බියේ අපි හැම වෙලාවෙම මෙන්න මේ විදිහේ හරස්කඩ වර්ගඵලය ඒකාකාර වෙන්න ඕනේ. ඒ වගේම ධාරාව නියත වෙන්න ඕනේ. මේ කම්බිය හරහා ගමන් කරන ධාරාව නියතයක් වෙන්න ඕනේ. K නියතයක් වෙන්න. ඒක නිසා තමයි අපි පාවිච්චි කරන්නේ මේ ඊයන් ලෙඩ් ඊයන් ඇකියුමුලේටර් එක. ඊයන් ඇකියුමුලේටර් එකකින් නියත ධාරාවක් දිගු කාලයක් තිස්සේ සපයන්න පුළුවන්. ඒ නිසා අපි බොහෝ වෙලාවට අපි පාවිච්චි කරන්නේ ලෙඩ් ඇකියුමුලේටර් එක. හරි? ලෙඩ් ඇකියුමුලේටර් එක භාවිත කරනවා. ඒකේ අපි සම්බන්ධව මෙන්න මේ K නියත වීම සඳහා තිබිය යුතු අවශ්‍යතාවය අපි ඔප්පු කරගන්නේ මේ ආකාරයට. හරි අපි ලියන ඕම් නියමයෙන් V සමානයි IR දානවා. නමුත් R සමානයි ρ වරක් L බෙදීමට. ඒ නිසා V වෙනුවට අපි දානවා V සමානයි I වරක් R වෙනුවට දානවා ρ L බෙදීම A ට. එතකොට V බෙදනවා L වලින්. එතකොට එන I ρ බෙදීම A ට. V බෙදීම L කියලා කියන්නේ K ට. ඒ නිසා K සමානයි I ρ බෙදීම A වෙනවා. K නියත වෙන්න නම් ρ නියතයක් නිසා I සහ A නියත වෙන්න ඕනේ. එම නිසා අපි විභවමාන කම්බිය හැටියට සෑම විටම නියත හරස්කඩ වර්ගඵලයකින් යුත් කම්බියක් තෝරා ගන්න ඕනේ. I නියත කරගන්න අපි ඊයන් සංචායක කෝෂයක් අපි භාවිත කරනවා. හරි? අපි ඕකට ඔය විදිහට සටහන් කරගමු.
ඔගොල්ලෝ අන්තිමට ලියාගත්තේ විභව අනුක්‍රමණය කම්බි ඒකක දිගකට ඒකක දිග v සමානයි cm ඍණ ඒකකේ එක වේ කියලා ලියාගත්තේ. හරි. ඊට පස්සේ මේ දේ ලියා ගන්න. කම්බියේ හරස්කඩ වර්ගඵලය කම්බි හරස්කඩ වර්ගඵලය කැපිටල් A හා දිග කැපිටල් L දිග කැපිටල් L යයි සැලකුව විට දිග කැපිටල් L යයි සැලකුව විට කම්බියේ ප්‍රතිරෝධය කැපිටල් R කම්බියේ ප්‍රතිරෝධය කැපිටල් R පහත ලෙස ලිවිය හැක. පහත ලෙස ලිවිය හැක. රෝ යනු කම්බියේ ප්‍රතිරෝධකතාවයයි. රෝ යනු කම්බියේ ප්‍රතිරෝධකතාවයයි. ඕගොල්ලෝ මෙන්න මේක ඇඳගෙන මේකම ලියා ගන්න එපා මම ඔය නෝට් එකේ හැටියට දෙන්න. මේ රූපේ ඇඳෙන්න මේ රූපේ ඇඳලා මෙන්න මේක ලියා ගන්න ඊට පස්සේ. මේ රූපේ ඇඳෙන්න මේ රූපේ ඇඳලා r සමානයි රෝ වරක් l බෙදීම මේ කියන එක ගන්න. මේක ඇඳලා මේක ගන්න. ඊට පස්සේ මේ විදිහට ලියා ගන්න. කම්බිය තුළින් ගණන ධාරාව I හා දෙකලවර විභව අන්තරය. දෙකලවර විභවාන්තරය V නම් ඕම් නියමයෙන් මේක ගන්න. ඕම් නියමයෙන් V සමානයි IR. ඒකෙල්ල මෙතෙන් දෙන්න. කොට V සමානයි I වරක් රෝ L බෙදීම ඒට. කළේ V ට යටින් L දාන්න. ඒකට එනවා V බෙදීම L සමානයි I රෝ බෙදීම ඒට. ඒකට V බෙදීම L කියලා කියන්නේ K ට. ඒකට එනවා K සමානයි I වරක් රෝ බෙදීම ඒට. සාමාන්‍යයෙන් ඔතෙන්දි ත්‍රිභමාන කම්බිය හැටියට පාවිච්චි කරන්නේ මේ මැංගනීස් කම්බිය. මැංගනීස් කියලාත් කියනවා මැංගනීස් කියලා කියනවා. ඊට පස්සේ අර K සමානයි I රෝ බෙදීම A කියලා ලියන්න. හරිද? K සමානයි I රෝ බෙදීම A ට. ඊට පස්සේ ඔයගොල්ලෝ මේක කොටු කරගත්තා නේද? K සමානයි රෝ වරක් I බෙදීම කැපිටල් A වෙනවා. ඊට පස්සේ ලියන්න මේ විදිහට විභව අනුක්‍රමණය නියත වීමට විභව අනුක්‍රමණය නියත වීමට රෝ I R A නියත විය යුතුයි. A නියත විය යුතුයි. A නියත විය යුතුයි. ඊට පස්සේ අපි වැදගත් කරුණු ටික ලියාගමු. වැදගත් කරුණු
ඒ පළවෙනි කරුණ පළවෙනි එක රෝහි සැලකිය යුතු වෙනසක් ඇති නොවීමට 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 උෂ්ණත්වයේ ප්‍රතිරෝධ සංගුණකයේ අඩු උෂ්ණත්වයේ ප්‍රතිරෝධ සංගුණකයේ අඩු මැංගනීස් කම්බියක් භාවිත කරයි. මැංගනීස් කම්බියක් භාවිත කරයි. දෙවැනි කරුණ ඒකාකාර හරස්කඩක් ඇති කම්බියක් භාවිත කරයි. ඒකාකාර හරස්කඩක් ඇති කම්බියක් භාවිත කරයි. ඒකාකාර හරස්කඩක් ඇති කම්බියක් භාවිත කරයි. ඊළඟ කරුණ තුන්වෙනි කරුණ නියත ධාරාවක් ලබා දිය හැකි නියත ධාරාවක් ලබා දිය හැකි ඊයන් සංචායක කෝෂයක් භාවිත කරයි. ඊයන් සංචායක කෝෂයක් ඊයන් සංචායක කෝෂයක් භාවිත කරයි. වරහන් ඇතුලේ ලියන්න මෙහෙම ඊ නියත නිසා අයි නියත වේ. අයි නියත වේ. ඊළඟට හතරවෙනි කරුණනේ. හතර කම්බියේ ඒකක දිගක විභවාන්තරය k නිසා කම්බියේ ඒකක දිගක විභවාන්තරය k නිසා කම්බියේ ඒකක දිගක විභවාන්තරය k නිසා L දිගක විභවාන්තරය සිම්පල් L දිගක විභවාන්තරය KL ලෙස ලිවිය හැක. KL ලෙස ලිවිය හැක. KL ලෙස ලිවිය හැක. කම්බියේ ඒකක දිගක විභවාන්තරය K නිසා L දිගක විභවාන්තරය KL ලෙස ලිවිය හැක. ඒ කියන්නේ අපිට ලියන්න පුළුවන් V සමානයි KL කියලා. ඒකක දිගක විභවාන්තරය ඒකක දිගක විභව වැස්ම තමයි K වෙන්නේ. ඒ නිසා V සමානයි KL කියලා ලියුවේ. මේකත් සටහන් කරගන්න. V සමානයි KL. අපි ඕකේ මේ පොඩි පරිපත් සටහනක් දැනගමු. V සමානයි KL වෙනවා. කී අපි පරිපත් සටහන දැනගමු. මගෙත් එක්ක වැඳගන්න ඒක. මෙතනින් ගත්තේ මෙහෙමයි. හරි. මෙතන මේ දිග සිම්පල් L වෙනවා.
මේ දිග සිම්පල් L එම නිසා මෙතන අපිට ලියන්න ඕන විභවාන්තරය ලියන්න පුළුවන් v සමාන මේ දෙකලවර විභවාන්තරය v සමාන කේවරක් L කියලා. මේක හරහා යන ධාරාව I වෙනවා. මේ I නියතයක් හරි. මේකේ හරහා යනවා I කියන ධාරාව. ඒකට මේ යන්නේ මෙතනත් I. මේකේ විද්‍යුත් ගාමක බලය E වෙනවා. E I වෙනවා. ඒකට ධාරාව කොහොම යනවා දිගටම. මේකේ A මෙයා B ලක්ෂ්‍ය B වෙනවා. එතකොට මේ දෙකලවර විභවාන්තරය v සමානයි KL කියලා ලියුවේ.